අයිබෝවන් සුබෝදැසනක් ප්‍රාර්ථනා කරනවා අපි ඔබ මුණ ගැහෙනවා අදත් සීත පත්තරයේ සමගින් ජාතික පුවත්පත්වල තොරතුරු ඔබට කියන්න සූදානමින් අද දවසේ දිනේ පිළිබඳව මතක් කරනවා නම් 2022 8 වෙනි මාසේ 10 වෙනිදා පදාදා දවසේ අපි ඔබ මුණ ගැහෙන්නේ අපි මුලින්ම යන සූදානම් වෙනවා අද පුවත්පතට අවධානය යොමු කරන්නට අද පුවත්පතේ මුල්ම සිරස්තලය බවට පත් වෙන්නේ අයවැයෙන් වැඩිම මුදල ආරක්ෂාවෙන් රාජ්‍ය පරිපාලනයට යයි කියලා තමයි කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශ වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් යොදවපු මුදලට වඩා වැඩියෙන් මේ පාර රාජ්‍ය පරිපාලනයට මුදල් යොදවලා තිබෙනවා කියන කාරණාව රුපියල් බිලියන 3275ක අයවැය ඉදිරිපත් වෙයි බැසිරිගේ අයවැයට වඩා බිලියන 479.4ක් වැඩි කියලා තමයි සඳහන් වෙන්නේ රුපියල් බිලියන 3275ක රාජ්‍ය වියදම් ඇතුළත් 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී කියලායි ලිපිය ආරම්භ වෙන්නේ. ඒ අනුව විස්තරාත්මකව කොයි වගේ මුදල් බෙදී යාමක්ද තියෙන්නේ කියන කාරණාව දවසේදී මේ සිරස්තලයත් එක්ක ලිපිය තුල සඳහන් කරලා තිබෙනවා. ඊළඟට අපි යනවා තවත් සිරස්තලයකට ගෑස් වලටත් මිල සූත්‍රයක් සෑම මාසයකම 5 වෙනිදාට ක්‍රියාත්මකයි කියලා කියන්නේ. දැන් විශේෂයෙන්ම මිල සූත්‍ර ඉන්ධන වලට ආවා. දැන් ඔන්න ගෑස් වලටත් මිල සූත්‍රය එනවා කියලා තමයි මේ විදිහට කියන්නේ. ගෘහස්ථ ගෑස් සඳහාද මිල සූත්‍රයක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියලා කියනවා. මේ මිල සූත්‍රය අනුව සෑම මාසයකම 5 වෙනිදා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට යෝජනා වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙලා තිබෙනවා. විදුලි බිල ඊයේ දවසේත් අපි කතා බහ කළා. ඔන්න අද දවසේ සියලුම පුවත්පත් වාර්තා කරන තවත් සිරස්තලයක්. විදුලි බිල සැරට වදී. විදුලි ගාස්තුව 75ක සාමාන්‍ය අගයකින් නිලදැමීමට අනුමැතිය. ඒකක 30ක් සඳහා රුපියල් 198ක වැඩිවීමක්. ඒකක 120ක් 180ත් අතර සංඛ්‍යාවක් සඳහා රුපියල් 5005ක වැඩිවීමක් තිබෙනවා කියලා තමයි කියන්නේ. මේ පාර නම් සැරටම වැඩිලා තියෙනවා විදුලි බිල. අද දවසේ තවත් විශේෂ කාරණාවක් ඉදිරිපත් කරනවා අද පුවත්පත ලෝහ බිල අධිකම මැකඩමියා නට් ඉහළ කඳුකරේ වගා කළ හැකි කියලා කියන්නේ ලංකාව තුළ වගා කිරීමට සුදුසු ප්‍රභේද දෙකක් හඳුනාගෙන තිබෙනවා කියලාත් කියනවා. ඉතින් ඉතා හොඳ අවස්ථාවක් මේ හඳුනා ගැනීමත් එක්ක මේ වගාවට යොමු වෙනවා නම් ලංකාව තුළ ලෝහ අධිකම මිලක් තිබෙන වගාවක් විදිහට භෝගයක් විදිහට මේ වගා කරගන්න ඉඩකඩක් තිබෙනවා නම් ඒ ඉතා හොඳ කාරණාවක්. ඉදිරියේදී මේ පිළිබඳව තවත් තොරතුරු අපිට වාර්තා කරන්න ඉඩකඩක් තිබෙවි කියලා අපි විශ්වාස කරනවා. මුල්ලේරියා ප්‍රදේශ සභා මන්ත්‍රී ඝාතනයේ ප්‍රධාන සැකකරු ආයුධ පෙන්වීමට ගොස් මරුට ඔන්න ආයුධ පෙන්වන්න ගිහිල්ලා තවත් කෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා කියන කාරණාව ප්‍රදේශ සභා මන්ත්‍රීවරයාගේ ඝාතනය හා සම්බන්ධ කාරණාවක් මේ ඉදිරිපත් කරන්නේ අද සිසිලුම් පුවත්පත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබෙනවා මේ රාත්‍රී කාලයේදී සිදු වුණු මරණයක් විදිහට තමයි එයත් වාර්තා වෙන්නේ. විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට මෝටර් වාහන ආඥා පනත සංශෝධනයකට යනවායි කියන කාරණාවත් අද දවසේදී සිරස්තලයක් විදිහට අද පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අපි යනවා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කළ හමුදා සමාජිකින්ට ජාතියේ ප්‍රණාමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි ඒ විදිහට කියන්නේ ඔහු සහභාගී වුණු මේ අවස්ථාවේ ඡායාරූපයකුත් ඉදිරිපත් කරනවා. ඒ ඡායාරූපයත් එක්ක තමයි අද දවසේ අද පුවත්පතේ මුල්ම සිරස්තල අතර මුල් පිටුවේ තොරතුරු අතර ප්‍රධාන ඡායාරූපයක් විදිහට ඉදිරිපත් කරලා තිබෙන්නේ. යලකන්නේ අස්වනු නෙලීමට බවුසර් 3020ක ඉන්ධන විශේෂයෙන්ම කෘෂි ආර්ථිකයක් තුල ජීවත් වෙන අපිට විශේෂයෙන්ම කෘෂිකාර්මාන්තය වෙනුවෙන් ඉන්ධන ප්‍රශ්නය බරපතල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනකොට අස්වනු ටික නෙලා ගන්නට බවුසර් 3020ක ඉන්ධන ලබා දීමට අවස්ථාවක් ලැබිලා තිබෙනවා කියන කාරණා පිළිබඳව දවසේදී තොරතුරු වාර්තා කරනවා. පාසලේදී ජපන් ඉගෙනීමට අවස්ථාව කියලා තවත් සිරස්තලයක් තිබෙනකොට විශේෂයෙන්ම ජපානයේ තිබෙන රැකියා අවස්ථාවන් මේ සියලු දේවල් උත්පාදක කරගනිමින් ඉංග්‍රීසි විෂය සහ ජපන් විෂය පාසල තුල ඉගෙනීමේ කටයුත්ත තවදුරටත් වර්ධනය කරන්නට වැඩි කරන්නට සූදානම් කියන කාරණාවත් එක්ක තමයි මේ තොරතුරු අපිට වාර්තා වෙන්නේ. ජපන් වලට යන්න සහ ජපන් රජයත් එක්ක තියෙන සම්බන්ධතාවය සියලත් උපයෝගී වෙමින් මේ කාරණාව කරනකොට සමහර විට ඉතින් චීනත් ඒ විදිහට උගන්වන්න පටන් ගන්න හිත දන්නේ නැහැ නේද? ජල සහ මලාප වාහන ගාස්තු සංශෝධනයට අනුමැතිය.
ජල ගාස්තු සහ මල ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියන කාරණාවයි මේ කියන්නේ. ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයේ මූල්‍ය ස්ථායීතාවය තහවුරු කිරීම සහ ජනතාවට අඛණ්ඩව සහ බාධකකින් තොරව ජල සේවා සැපයීම සඳහා ගාස්තු සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ පත්‍රිකාවේ සඳහන් කරලා තියෙන්නේ. මේවා හඳුනා ගන්නවා වගේම දැන් විදුලි බිල වැඩි වෙනවා, ඊට පස්සේ ජල ගාස්තු වැඩි වෙනවා. පුංචි ගානකින් අනිත් සමහර දේවල් වලින් මිල අඩු වෙනකොට ඊට වඩා ලොකු ප්‍රමාණ වලින් මිනිසුන්ගෙන් වියදම් විදිහට යන්න තියෙන දේවල් තවදුරටත් වැඩි වෙනවා කියන කාරණාව තමයි මේ සියලු දේවලුත් එක්ක අපිට පේන්නේ. ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා බාර දෙයි කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. අද දවසේදී මේ අද පුවත්පත තුල ඇතුළු පිටුවේදී සඳහන් වෙන්නේ සතොස් සේවකයන් සිය නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යෙදීම තුළින් රජයට රුපියල් ලක්ෂ 11කට අධික පාඩුවක් සිදු කළ බව සඳහන් කරමින් හිටපු වෙළඳාම් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහා අධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ ඊයේ චෝදනා බාර දුන්නා කියලා තමයි කියන්නේ. අධිචෝදනා පත්‍ර බාර දීමෙන් අනතුරුව රුපියල් 50000ක බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ අපකරුණු දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කළ මහා අධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන්ට විදේශ ගමන් තහනම් කළේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කාරණාවත් එක්ක අපි අවසන් වශයෙන් යන්න සූදානම් වෙනවා. කාන්තාවන්ගේ රාත්‍රී සේවා සීමා කිරීම සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා කියන එක. කාන්තාවන් රාත්‍රී 6න් පසුව සේවා කිරීම සම්බන්ධයෙන් තිබෙන සීමාවන් සංශෝධනය කරන්නට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා කියන කාරණාව අද දවසේදී මේ විදිහට ඉදිරිපත් කරනවා. විද්‍යුත් විදුලි රථ ලියාපදිංචියට මෝටර් වාහන ආඥා පනත සංශෝධනයට ආඥා පනත් කිහිපයක්ම මේ විදිහට සංශෝධනය වෙමින් පවතිනවා කියන කාරණාව දැන් මේ තොරතුරුත් එක්ක අපිට වාර්තා වෙන ආකාරය දකින්නට පුළුවන්කම තිබෙනවා. ඔය අතරතුරේදී කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් පහුගිය දවස් කිහිපෙම තොරතුරු වාර්තා කළා. ඊයේ දවසෙත් විශේෂයෙන්ම පුවත්පත් සියල්ලකම පහේ තොරතුරු කියනකොට අද දවසෙත් අද පුවත්පතේ පිළිබඳව ඇතුළු පිටුවේ තොරතුරක් වාර්තා කරනවා. වනජීවි නිලධාරීන්ට නියමිත උපකරණ තිබුණා නම් කඳුකර කොටියා බේරා ගැනීමට තිබුණා කියලා කියනවා. ශ්‍රී ලංකා වනජීවි සංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා තමයි ඒ විදිහට කියන්නේ. උපකරණ තිබුණා නම් බේර ගන්න පුළුවන් කියලා කියනකොට කොහොම නමුත් මේ ක්‍රමවේදය භාවිතා කිරීමේ වැරද්දක් තිබෙනවා කියන එක තමයි තිබෙන ලොකුම චෝදනාව බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මීට වඩා මේ පිළිබඳව සැලකිලිමත් වීමේ වටිනාකමක් තිබුණා. කොහොම නමුත් උපකරණ හිඟේකුත් ඇති. නමුත් ඒ අවස්ථාවේ ගත්ත ක්‍රියාමාර්ගය කොහොමටත් ප්‍රායෝගික නැහැ සහ ඒ වැරදි ක්‍රියාමාර්ගයක් කියන එක තමයි හැමතැනින්ම කියවෙන කාරණාව බවට පත් වෙන්නේ. ඉඩම් විභාග කඩයිම් විභාග නොපැවැත්වීමෙන් රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනකට වැටුප් වර්ධක හා ශ්‍රේණි උසස් වීම අහිමි වෙලා තිබෙනවා කියලා කියනවා. කඩයිම් විභාග පහුගිය කාල සීමාව තුළදී පැවැත්වුණේ නැහැ කියන කාරණාව විවිධ අවස්ථාවලදී ඉස්මතු වුණු දෙයක්. සංවර්ධන නිලධාරී සේවා සංගමය තමයි මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ අදහස් දක්වීම සිදු කරලා තියෙන්නේ. රාජ්‍ය සේවකයන්ට උසස් වීම ලබා දීම සහ වැටුප් වර්ධක ලබා දීමට පැවැත්විය යුතු කාර්යක්ෂමතා කඩයිම් විභාග නිසි ලෙස නොපැවැත්වීම නිසා රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනකට වැටුප් වර්ධක හා ශ්‍රේණි උසස් වීම අහිමි තිබෙන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරනවා කියලා තමයි තොරතුරෙන් තවදුරටත් වාර්තා වෙන්නේ. ආදිවාසී දිනය දමානයේදී සැමරුවයි කියන කාරණාවත් අද දවසේදී පුවත්පත්වල සටහන් වෙනවා. සාම්ප්‍රදායික දැනුම සංරක්ෂණය හා සම්ප්‍රේෂණය කිරීමේ ආදිවාසී කාන්තාවන්ගේ කාර්යභාරය යන තේමා කරගනිමින් මෙවර ලෝක ආදිවාසී දිනය සැමරුම් උත්සවය බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දමාන කොටවකිනිය ගම්මානයේදී සංවිධානය කරලා තිබුණායි කියලා අද දවසේදී තොරතුරු වාර්තා වෙනවා. ඔය විදිහට තමයි අපිට අද පුවත්පතෙන් තොරතුරු මොහොත ගෙනෙන්නට තිබෙන්නේ. අපි සූදානම් වෙනවා අරුණ පුවත්පතට දැන් අවධානය යොමු කරන්න සියත පත්තරයේ තුලින්. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතර ජාතික ආරක්ෂාවට බලපාන සමාජ මාධ්‍ය නියාමනය කඩිනම් කරන්න ආරක්ෂක ප්‍රධානී වූ රජයට කරුණු දක්වයි කියලා තමයි කියන්නේ. ජාතික ආරක්ෂාවට ඉදිරියම බලපාන සමාජ මාධ්‍යවල හැසිරීම පාලනය කිරීම සඳහා සමාජ මාධ්‍ය නියාමනය සඳහා වන පනත කඩිනම් කරන ලෙස තවත් පනත් 4ක් කඩිනමින් සංශෝධනය කරන ලෙසත් ආරක්ෂක ප්‍රධානීන් රජයට යෝජනා කරලා තියෙනවා කියලායි කියන්නේ අරුණ පුවත්පතේ. ත්‍රිපුද්ගල විසු මණ්ඩලකින් මෙහි 9 ප්‍රචණ්ඩ ක්‍රියා විභාග කරන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට ඒ විදිහට කියනවා. කතුන්ට රැ වැඩ අවසර කියන කාරණාවත් එක්ක පසු රහයෙන් පසුව කාන්තාවන්ට රැකියා කිරීමේ නිරත වීමේ හැකියාව ලැබෙන ආකාරයෙන් සාප්පුවා කාර්යාලය පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියන කාරණාව අරුණ පුවත්පතත් අද දවසේ වාර්තා කරනවා.
පාර්ලිමේන්තුව රැකදුන් හමුදා නිලධාරීන්ට ජනපති සම්මාන කියලා තවත් සිරස්තලයකුත් ආරෝපිකුත් එක්ක කරුණු පුවත්පත් තොරතුරක් වාර්තා කරනවා. විරෝධතාකරුවන්ගේ ග්‍රහණයෙන් අත්වීමට නොදී එහෙම නැත්නම් විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට අත්වීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැතුව පාර්ලිමේන්තුව රැක ගැනීමට කළ මෙහෙවර අගයමින් යුද හමුදා නිලධාරීන්ට සිසු නිලයන්ට ජනාධිපති ප්‍රණාම සහතික පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වුණා කියන කාරණාවයි මේ වාර්තා කරන්නේ. ආයුධ පෙන්වන්න ගිය පාතාලයා ගල්කොරියකට වැටි මරුට සංවිධානාත්මක අපරාධ කරගෙන තුවාන් සිරාර් නැමැති පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බළකාල නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී කඩුවල ප්‍රදේශයේ ගල්කොරියකට වැටීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. බංග්ලාදේශයෙන් දොරවැසූ පාකිස්තාන මිසයිල් නැව කොළඹට පැමිණෙන්නට ඉඩකඩක් ලබා දීලා තිබෙනවා කියන තොරතුරුකුත් අද දවසේ වාර්තා වෙනවා. මේ නැව් එක්ක තියෙන ප්‍රශ්නය දැන් ටිකක් විවිධාකාරයෙන් අපිට මතුවෙනවා. දැන් මේ තවත් ඒ වගේ මිසයිල් තියෙන නැවක් බංග්ලාදේශයෙන් තහනම් කරපු නැවක් එය ලංකාවට එහෙම නැත්නම් කොළඹට එනවා, කොළඹ වලට එනවා කියන කාරණාව තමයි අද දවසේ කියන්නේ. ඒ අතරතුර තවත් කෙටි සිරස්තලක් තියෙනවා. විදුලි වේගයෙන් විදුලි බිල නගී. ওই විදිහට තමයි අරුණ පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ සියලු කාරණාත් එක්ක අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ගමන් කරන්නට. විරාමයෙන් පස්සේ තවත් තොරතුරු බොහොමයක් තිබෙනවා ජාතික පුවත්පත් සමගින් ඔබට සමීප කරන්නට. ලංකේ විශ්වාසනීය පුවත් වැඩසටහන සිත පත්තරයේ සමගින් යලිත් අපි සජීව මුණ ගැහෙනකොට ලංකාදීප පුවත්පතරය අපි අවධානය යොමු කරන්නේ රජ ඉල්ලීම නොතකා චීනව හෙට ලංකාවට රටේ ඉල්ලීමක් කරා මේ නැව එන එක පරක්කු කරන්න සහාය පිළිබඳව තව සාකච්ඡා කරන්න ඕනේ කියන කාරණාව. නමුත් එය නොතකා හරිමින් මේ වෙනකොට රජ ඉල්ලීම නොතකා චීන නැව ලංකාවට එනවා කියලා තමයි කියන්නේ. මේ වෙනකොටත් ඉන්දුනීසියාවට ඇවිල්ලා තියෙනවා කියලා මේ තොරතුරත් එක්ක වාර්තා වෙනවා. UN-15 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නේයි ශ්‍රී ලංකාව චීනෙන් කළ ඉල්ලීම නොතකමින් එම නෞකාව හෙට උදෑසන හම්බන්තොට වරායට පැමිණීමේ බව NDT පුවත් සේවය වාර්තා කරනවා කියලා තමයි ලංකාදීපය අද දවසේදී කියන්නේ. ඕක තමයි තත්ත්වය. දැන් මේ පිළිබඳව කතා බහ කරනකොට ඉන්දියාව මේ නැව ගෙන්නන්න එපයි කියන තැන ඉඳන් කතා බහ කරනකොට වුන් එහෙම කියනකොට නමුත් ලංකාවෙනුත් මේ පිළිබඳව යම් ඉල්ලීමක් කරලා තියෙනකොටත් ඒ සියලු දේවල් නොතකා ලංකාවට නැවෙනවා කියලා තමයි කියන්නේ රජයේ ඉල්ලීමත් නොතකමින්. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශ සභා මන්ත්‍රී වෙඩි තබා මැරු වෙඩික්කරු ගල්කොරයකින් වැටි මරුට මේ සිරස්දලේ පුවත්පත් කිහිපයකම දවසේදී වාර්තා කරනවා. අපි දකින්නෙත් ඒ කාරණාව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශයේ ප්‍රාදේශ සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රී සුමුදු රුක්ෂාන් පින්තු මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් වෙඩික්කරු විශේෂ කාර්ය බළකා අත්අඩංගුවේ සිටියදී පෙරේදා පෙරවරුවේදී කඩුවෙල කොරතොර ප්‍රදේශයේදී අඩි 50ක් පමණ උස ගල්කොරයකින් පහළට වැටි මිය ගොස් ඇති බව විශේෂ කාර්ය බළකාය ප්‍රකාශ කරනවා තමයි කියන්නේ. මේ සියලු කාරණාත් එක්ක අද දවසේදී මේ තොරතුරු වාර්තා වෙනකොට විදුලිය ගාස්තුව සම්බන්ධයෙන් තොරතුරු බොහොමයක් අද දවසේදී පුවත්පත්වල වාර්තා වෙනවා. විදුලිය ගාස්තුව අද සිට 75%කින් නැගී ලාභ ලබන තෙක් බෝනස් නැහැ කියලා කියනවා. විදුලි ගාස්තුව 75%කින් ඉහළ දැමීමට අවසර දුන් බවත් එම ගාස්තු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසී කියලා කියනවා. මේ සමාවෙන්න බෝනස් ලබා දෙන්නේ නැහැ කියන කාරණාවත් එක්ක ඒ පිළිබඳව තොරතුරු අද දවසේ තවත් පුවත්පත් ගණනාවකම වාර්තා කරලා තිබෙනවා. අපි ඉදිරියේදී තවත් තොරතුරු ඔබ වෙත ගේන සූදානම් වෙනවා. මොකද්ද මේ කියන කාරණාව කියලා බලන්නත් එක්ක කොහොම නමුත් විදුලිය ගාස්තුව අද ඉඳලා 75%කින් ඉහළ ගිහිලා තියෙනවා කියන කාරණාව තමයි මේ වාර්තා වෙන්නේ. ඊළඟට අපි යනවා මන්ත්‍රී අතුකෝරළ මහතාගේ ඝාතනය හා සම්බන්ධ කාරණාවක් අද දවසේදී පුවත්පත්වල වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ කාරණාව පිළිබඳව කතා බහ කරනකොට මේ ඝාතනය පිළිබඳව හොයන්නට පරීක්ෂණ මණ්ඩලයක් ඇතුළත් කරගන්න එහෙම නැත්නම් පරීක්ෂණ මණ්ඩලයක් සකස් කරගන්න කියන කාරණාවත් එක තමයි කියන්නේ. මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයන් කරපු ඉල්ලීමක් විදිහට තමයි මෙය ඉදිරිපත් වෙන්නේ. ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් ඝාතනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්නයි අගමනිසුරුගෙන් ඉල්ලීමක් කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පෙරේදා ඉල්ලීමක් කරලා තියෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් ප්‍රකාශ වෙන්නේ.
උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල් සතියේදී ආරම්භ වෙනවා කියන කාරණාව අපි ඔබට මතක් කරනවා ලංකාදීප පුවත්පතේත් වාර්තා කරන අය. උසස් පෙළ විභාගයේ දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. මේ ඒ පිළිබඳවයි තොරතුරු වාර්තා වෙන්නේ. තවත් ඡායාරූප ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනවා. අරගලේ ඉවර නෑ, දිනතුරු හැරෙන්නෙත් නෑ. ඒකයි තේමාව. ඒ යටතේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකබද ජනතා ව්‍යාපාර එක්ව සංවිධානය කළ විරෝධතා පාගමනක් කොළඹ විහාර මහදේව උද්‍යානයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා ඊයේ පැවැත්වුණා කියන කාරණාවයි මේ ඡායාරූපයත් එක්ක ඉදිරිපත් කරන්නේ. බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය අක්ගලකඩ සිරිසුමන නාහිමි, රාමඤ්ඤනිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝබිත නාහිමි, පරිසරවේදී පහයංගල ආනන්ද සාගර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා සර්ව ආගමික නායකයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ගමනට එක් වෙලා හිටපු ආකාරය තමයි මේ ඡායාරූපයෙන් අද දවසේදී ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම අපි තවත් කාරණා කිහිපයකට යන්න සූදානම් වෙනවා. අර්බුදයේ විසඳන්න රනිල්ට පුළුවන් කියලා කියනවා. ඒ වගේම වතුකම්කරු රුපියල් 1000 වැටුපට එරෙහි වැවිලි සමගම් 20ක පෙත්සම විසි කරයි කියලාත් කෙටි සිරස්තල දෙකක් අද දවසේදී ඉදිරිපත් කරනවා ලංකාදීප පුවත්පත. තරුණ දඩයම හෙලා දකි සජබ මන්ත්‍රීවරු මර්ධනයට එරෙහිව විරෝධතාවයක. සජබ මන්ත්‍රීවරු විශේෂයෙන්ම පක්ෂ නායකත්වයත් එක්ක එකතු වෙලා විශේෂ විරෝධතාවයක ඊයේ දවසේදී නිරත වුණා. ඒ පිළිබඳව ඊයේ දවසේදී තොරතුරු වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. ගෑස් මිල ඊයේ දවසේදී වාර්තා වුණා අඩු වුණයි කියන කාරණාව අද දවසේදී වාර්තා වෙනවා. මේක සෑම මාසයකම 5 වෙනිදා මිල සූත්‍රයකට ගෑස් මිල වෙනස් වෙනවායි කියලා. ඒ අනුව අඩු වැඩි වීම සිදු වෙන්නට පුළුවන්. හරියට ඉන්ධන මිල සූත්‍රය වගේ මේකටත් මිල සූත්‍රයක්, ගෑස් සඳහාත් මිල සූත්‍රයක් හඳුන්වා දීම සිදු වෙනවා කියන කාරණාව තමයි. ඒ අනුව සෑම මාසකම 5 වෙනිදාට මිල සූත්‍රයට ගෑස් වල මිල එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඔහොම කියනකොට ජල හා මලාප වාහන ගාස්තුත් ඉහළට කියන කාරණාව කෙටි සිරස්තලයක් විදිහට දවසේ ලංකාදීප ඉදිරිපත් කරනවා. තවත් පුවත්පත් කිහිපයක් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරා. අපි විරාමයට පෙර ආතුවත් පුවත්පත් කිහිපයකින් මේ පිළිබඳව තොරතුරු ඔබට කිව්වා. විශේෂයෙන්ම ජල බිල්පතේ ගාස්තුවත් ඉදිරියේදී ඉහළ යනවා කියන කාරණාව තමයි මේ කියන්නේ. ඔන්න ඔය විදිහට අද දවසේ ලංකාදීප පුවත්පතේ තොරතුරු වාර්තා වෙන්නේ. අතරතුර තවත් කෙටි සිරස්තල කීපයකට යනවා. නොරොච්චෝලේ සේවකයන් 103කට කොරෝනා වැළඳ කියලා අද දවසේදී තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිබෙනවා. 103කට කොරෝනා කියලා කියන්නේ දැන් මේක ටිකක් බරපතලම තත්වයකට ඇවිල්ලා කියන කාරණාවට තවත් හොඳම සාක්ෂියක් තමයි මේ. ඒක නිසා අපි මතක් කරනවා කොරෝනා සම්බන්ධයෙන් අපි තවදුරටත් අපේ අවධානය වැඩි කළ යුතුයි. සෞඛ්‍ය අංශ කියන ක්‍රියාපිළිවෙත් යලිත් වතාවක් පවත්වාගෙන යෑමේ උවමනාව දැන් වැඩි වශයෙන් සමාජය තුළ තිබෙනවා. දුරස්ථභාවය, මුව ආවරණ පැළඳීම, දෑත් පිරිසුදු කර ගැනීම වගේ COVID-19 වළක්වා ගන්නට භාවිතා කරපු දේවල් ටික යලිත් වතාවක් දැන් අපි ආරම්භ කළ යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ. නොරොච්චෝලේ සේවකයන් 103කටත් කොරෝනා වැළඳිලා. ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීම වළක්වන්න නියෝගයට නීතිපති විරුද්ධයි කියලා තවත් සිරස්තලයක් මේ ජීවන්ත පීරිස් පියතුමාගේ ඡායාරූපකුත් එක්ක අද දවසේදී ලංකාදීපේ ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට. හොඳයි, මේ විදිහට ලංකාදීප පොත්පතේ මුල් පිටුවේ සිරස්තල කිහිපයකටම සියලුම දේවල් වලට අපි අවධානය යොමු කරලා අතුල් පිටු වලටයි දැන් එන්නේ. විශේෂයෙන්ම අපි මුල් පිටුවලත් සඳහන් කරපු පුවත්පත් කිහිපයකම ඉදිරිපත් කරපු කාරණාවක් තමයි සජබේ විරෝධතාවය පිළිබඳව. තරුණ දඩයම හෙලා දකිමු. මර්ධනයට එරෙහිව සජබ මන්ත්‍රීවරු විරෝධතාවයක ඒ පිළිබඳව ලිපිය ඇතුල් පිටුවේ සඳහන් වෙනවා. රාජ්‍ය ගෙනෙන්නේයි කියන මර්ධනකාලී වැඩපිළිවෙලට විරෝධතාවය පළ කරමින් සංවිධාන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජයන්තිපුර පාර්ලිමේන්තු වටරාමේදී ඊයේ දහවල් විරෝධතාවයක නිරත වුණා කියලා තමයි මේ අවස්ථාවේදී කියන්නේ. විපක්ෂයක් විදිහට අප රට ගැන හිතා රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට පාර්ලිමේන්තුවේ විධායක කමිටු මගින් අවශ්‍ය සහයෝගය දීමට කටයුතු කරනවා කියලාත් ඒ අවස්ථාවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඒ අතරතුරේදී අපි තවත් තොරතුරු කීපයකට යනවා නම් යුද හමුදා මූලස්ථාන නිරීක්ෂණ චාරිකාවට ජනාධිපතිවරයා සම්බන්ධ වුණා. ඒ අනුව ඒ පිළිබඳව අද දවසේ තොරතුරු සියලුම පොත්පත් වාර්තා කරනකොට ලංකාදීපේ කියනවා එදා ශස්ත්‍රවාදය නැති කළා, අද ප්‍රජාතන්ත්‍රවාදය රකින්නවා. පාර්ලිමේන්තුව රැකගන්න ගත් හමුදාවට ජාතියේ
ප්‍රණාමය හිමි වෙනවා කියලා යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා කියලා තමයි ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු වාර්තා කරන්නේ. මෙන්න තවත් විශේෂ ලිපියක් හිටපු ඇමතිවරයෙකුගේ නම විකුණා පාසල් රැකියා පෙන්නා ලක්ෂ ගණනින් මුදල් කරලා ව්‍යාපාරික කතක් ඒ විදිහට අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තමයි කියන්නේ. දරුවන්ට හොඳයි කියලා කියන පාසල් එහෙම නැත්නම් විශේෂ පාසල් වලට යන්නට ඉඩකඩක් ලබා දෙනවා කියලා මුදල් ලබාගෙන ඒ වගේම විවිධ රැකියා අවස්ථාවන් පිළිබඳව තොරතුරු කියලා මුදල් ලබාගෙන තිබෙනවා. හිටපු ඇමතිවරයෙකුගේ නමත් විකුණලා තමයි ඒ කාන්තාව ඒ විදිහට කරලා තිබෙන්නේ. කළුතර ප්‍රදේශයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකුගේ නමක් සඳහන් කරමින් රැකියා දෙන බවට සහ පාසල් වලට ළමයින් ඇතුළත් කරලා දෙන බවට පොරොන්දු වෙලා තමයි මේ කියන ව්‍යාපාරික කාන්තාව වංචා කළයි කියලා සැකපිට අත්අඩංගුවට ගත්තයි කියලා කියන්නේ. මේ දවස්වල යතුරු පැදිවලට පා පැදිවලටත් ටිකක් හොරකම් සිද්ධ වෙනවා. වැඩි තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. යතුරු පැදි බිලට ගන්න ඇවිත් පරීක්ෂා කරන ගමන් අරන් පැනලා. ඔන්න තවත් කාරණාවක් ඒ විදිහට වාර්තා වෙනවා. මේ ගම්පහ ප්‍රදේශයෙන් විකිණීමට තිබුණු යතුරු පැදියක් බිලට ගැනීමට ඇයි පවසා පැමිණ මේ යතුරු පැදියේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා යතුරු පැදිය දහවණය කළ පුද්ගලයෙකු යතුරු පැදිය රැගෙන පලා ගොස් ඇතැයි මිනුවන්ගඩ පොලිසිය තමයි වාර්තා කරන්නේ. හොඳයි අපි සූදානම් වෙනවා ඒ පුවත්පතෙන් පස්සේ තවත් ජාතික පුවත්පතකට අවධානය යොමු කරන්නට දිව ඉන පුවත්පතට සමා වෙන්න. දිව ඉන පුවත්පතේ ප්‍රධානම සිරස්තලේ බවට පත් වෙන්නේ විදුලි බිලෙන් සැරවදින්නේ මෙහෙමයි කියලා කොහොමද ඒකකයට වැඩිවීම ඒකක සඳහා කොහොමද වැඩිවීම සිදු වෙන්නේ කියලා දවසේදී වාර්තා කරනවා. ඒ අනුව ඒකක 31ත් 60ත් අතර 211කින් ඒකක 61ත් 90ත් අතර 125කින් ඒකක 91ත් 120ත් අතර 89කින් ඒකක 120ත් 180ත් අතර 79කින් විදුලි බිල ඉහළ යනවා කියන කාරණාවයි කියන්නේ. කර්මාන්තාංශ වලට 75ක වැඩිවීමකුත් තියෙනවා කියලා තමයි මේ තුල තවදුරටත් සඳහන් වෙන්නේ. අධික විදුලි පරිභෝජනයක් කරන ආගමික ස්ථාන වලටත් සාමාන්‍ය පරිදි අය කිරීම සිදු වෙනවා කියලා තමයි කියන්නේ. මහජන උපයෝගිතා කොමිසම මගින් අද සිට ක්‍රියාත්මක වන පරිදි 75ක සාමාන්‍ය අගයකින් විදුලි බිල ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දීලා තිබෙනවා කියන කාරණාව මුල් පිටුවේ ප්‍රධානම සිරස්තලයේ විදිහට දිව ඉන පුවත්පත ඉදිරිපත් කරන්නේ එහෙමයි. හමුදාව පාර්ලිමේන්තුව රැකදුන්නා මන්ත්‍රීවරුන් වගකීම් ඉටු කරන්න කියලා අකුරුගොඩ යුද හමුදා මූලස්ථානයේදී ජනාධිපතිවරයා ප්‍රණාම සහතික ප්‍රදානෝත්සවයේදී ප්‍රකාශ කරයි කියන කාරණාව දවසේදී ඉදිරිපත් කරනවා මේ ඡායාරූපයත් එක්ක දිව ඉන පුවත්පත. පාර්ලිමේන්තු ආරක්ෂා ක්‍රමෙන් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරයට මහජන නියෝජිතයින් ලෙස එලෙසම සියවකකින් ඉටු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා එසේ කියා සිටියේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ඊයේ පැවති ජනපති ප්‍රණාම සහතික ප්‍රදාන උත්සවය අමතමින් කියලා තමයි ප්‍රවෘත්තිය තුල සටහන් වෙන්නේ. බංගලාදේශයේ ප්‍රතික්ෂේප කළ පාකිස්තාන මිසයිල් නෞකාව කොළඹ වරායට එන්න අවසර දෙයි. ඒ විදිහටයි ඒ තොරතුරු කියන්නේ. අපි මේ පිළිබඳව තවදුරටත් තොරතුරු හොයලා බලනකොට මේ කියන කාරණාත් එක්ක කරච්චිය බලා යන පාකිස්තාන තයිමූර් මිසයිල් නෞකාවට කොළඹ වරායට පැමිණීමට රජයේ අවසර හිමිව තිබේ. චීනයේ නිෂ්පාදිත මෙම නැව පාකිස්තානයේ වෙත මංගල ගමන සිදු කරයි කියලා තමයි කියන්නේ. බංගලාදේශයේ මේ නැවට චටෝග්‍රාම් වරායේ නැංග්‍රොම්ලෑමට ඉඩ දීම ප්‍රතික්ෂේප කර දී තිබියදී ලංකා රජයට අවසර ලබා දීම විශේෂත්වයක් කියලා තමයි සඳහන් කරන්නේ. මේ නෞකාව අගෝස්තු 12 ඉඳලා 15 වෙනිදා දක්වා කොළඹ වරායේ රැඳී සිටීමට අපේක්ෂා කරනවා කියලත් සඳහන් වෙනවා. ඉන්දියාවේ බලපෑම් මත ෂේක් හසීනා ආණ්ඩුව විසින් මෙම පාකිස්තාන නැව වාරණය කර ඇති බව ජාත්‍යන්තර වාර්තා කියනවා. බංගලාදේශ අගමැතිනිය සැප්තැම්බර් මුල් සතියේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර අගමැති මෝදි සමග එක්ව මෙගාවොට් 1320ක මෛත්‍රී සුපිරි තාප විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතයි කියලා තමයි තවදුරටත් මෙහි තොරතුරු ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒ වගේම අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට යන්න බලාපොරොත්තු වෙනවා. නිදහස් චතුරස්‍රයේදී පුරවැසි ආඥාවක් ගෙන එයි කියන කාරණාවත් එක්ක ඡායාරූප දෙකකුත් එක්ක අද දවසේ තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. රාජ්‍ය මර්ධන කාලයේ වැඩපිළිවෙලට එරෙහිව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සංවිධානය කළ පාගමනක් රැලියක් ඊයේ කොළඹදී පැවැත්වුණා කියන කාරණාව පුවත්පත් කිහිපයක් එක්ක අපි ඒ තොරතුරු ඔබට වාර්තා කළා. මේ ඔබ දකින්නේ ඡායාරූප දෙකත් එක්ක මේ කොළඹ විහාර මහදේව උද්‍යානයේ අසල පිහිටි
එතන ඉඳලා වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් පාගමනේ නිදහස් චතුරස්‍රය වෙත පැමිණ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිස පුරවැසි ආඥාවක් නිකුත් කළා. එහිදී එම ආඥාවට ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ අස්සන් තබූ අවස්ථාව තමයි මේ ඉහළ ඡායාරූපයෙන් අපි දකින්නේ. තවත් ප්‍රධානම ඡායාරූප ප්‍රවෘත්තියකටයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ දිවයින පුවත්පතින් මේ මහනුවර පෙරහැර මංගල්‍ය සමය මහනුවර දෙවැනි රන්දෝලි පෙරහැරේ ඡායාරූපයකුත් පෙරහැරේ ඡායාරූපයකුත් ඉදිරිපත් කරමින් මහනුවර දෙවැනි රන්දෝලි පෙරහැර පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. දවසේදී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහැරේ දෙවැනි රන්දෝලි පෙරහැර රාත්‍රියේ විදි සංචාරය කරනවා කියන කාරණාවත් එක්ක එහිදී සිංහරාජ හස්තය විසින් සදාතුක් කරඬුව වැඩම කරුව අයුරු තමයි මේ ඡායාරූපයෙන් ඉදිරිපත් කරලා තිබුණේ. මේක අතිසාරයට අඹුඩ ගැසීමක්. විදුලි බිල වැඩි කිරීමට පදනම් කරගත් පිරිවැය ගණනය කළ හැටි රටට කියන්නේ කියලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය කොමිසමට ලියයි කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. විදුලි බිල වැඩි කිරීම පදනම් කරගත් පිරිවැය ගණනය කළේ කුමන පදනමක් මතද යන්න රටට පැහැදිලි කරන්නේ විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ශ්‍රී ලංකා මහජන උපදේශක කොමිසමේ සභාපති ජයන්ත රත්නායක මහතා වෙත ඊයේ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරා කියලා තමයි මේ කියන්නේ. ඒ සමගම වතුර බිල ඉහළ දමන්නත් කැබිනට් අනුමැතිය කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. විදුලියත් එක්කම වතුරත් මිල ඉහළ ගිහිල්ලා තියෙන කාරණාව දිවයින කියන්නේ මේ විදිහට. දැනට පවතින ජල සම්පාදන හා ජලාපවාන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ජල සම්පාදන ඇමති කැලිය රඹුක්කැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා කියලා තමයි මේ කියන්නේ. ඊයේ දවසේදී කොවිඩ් මරණ 6ක් වාර්තා වෙනවා. අපි අනිත් පුවත්පත් එක්කත් වාර්තා කළා තොරතුරු ගණනාවක් කොවිඩ් සම්බන්ධව විශේෂයෙන්ම එකම ස්ථානයකදී 100කට වැඩි පිරිසකට එකවර කොවිඩ් වැළඳලා තිබෙනවා කියන කාරණාව. ඊයේ කොවිඩ් මරණ 6ක් කියලා තමයි දෙවෙනි පුවත්පත වාර්තා කරන්නේ. තවත් කොවිඩ් මරණ 6ක් සිදු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කරා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් කියන්නේ. අතුරු අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව අද දවසේ ප්‍රවෘත්ති පත්‍ර වල තොරතුරු වාර්තා වෙනවා. මේ දිවයින පුවත්පතයි ඒ වාර්තා කරන්නේ. අතුරු අයවැය විසර්ජන පනත් කෙටුම්පතත් පාර්ලිමේන්තුවට එනවායි කියන එක. මෙහි සංඛ්‍යා ලේඛනත් එක්කම තොරතුරුත් එක්කම අද දවසේදී පුවත්පත් ගණනාවකම තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. චීන ශ්‍රී ලංකා සමත්තාවලට තෙවැනි පාර්ශ්වයක මැදිහත් වීම එපා. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය තමයි ඒ විදිහට කියන්නේ. චීනය ශ්‍රී ලංකාව ඉන්දියාව අතර තියෙන සම්බන්ධතා සියල්ලත් එක්ක මේ දවස්වල ටිකක් වැඩිපුර මේ දේවල් කතා බහ කරනවා. එක එක රටවල් ලංකාවත් එක්ක තියෙන සම්බන්ධතා සහ ඔවුන් එක්ක තියෙන බැඳීම් එක්ක මේ දේවල් ඉදිරිපත් වෙනකොට තුන්වෙනි පාර්ශ්වයක මැදිහත් වීමක් අවශ්‍ය නැහැ කියලා තමයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කියනවා කියලා කියන්නේ. ඊළඟට ජීවන්ත පිරිස්පියතුමාගේ පෙත්සම සැප්තැම්බර් 1 වෙනිදාට කල් යනවා කියන කාරණාව පුවත්පත් කීපයක්ම වාර්තා කරනකොට දිවයින කියනවා අත්අඩංගුවට ගැනීම වළක්වන්න ජීවන්ත පිරිස්පියතුමාගේ පෙත්සම සැප්තැම්බර් 1ට කල් තබයි කියලා තමයි වාර්තා වෙන්නේ. තවත් ඡායාරූපිකුත් එක්ක අධිකරණ ඇමතිවරයා සම්බන්ධ කාරණාවක් කියනවා. සර්වපාක්ෂික අරගලකරුවන්ගෙන් 22කට කරුණු 7ක යෝජනාවලියක් අධිකරණ ඇමතිට බාර දෙයි කියලා තමයි තොරතුරෙන් කියවෙන්නේ. ඝාතන රැසකට සම්බන්ධ කුලී වෙඩිකරුවෙක් කොටිකාවත්ත මුල්ලේරියාව මන්ත්‍රීගේ ඝාතකයා ගල් වලට වැටි නසී කියලායි ඊළඟ සිරස්තලය කියන්නේ. කොටිකාවත්ත මුල්ලේරියාවේ නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධ කාරණාවක් දවසේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේ තොරතුරු අතරට මෙයත් එකතු වෙනවා. විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී කඩුවෙල ප්‍රදේශයේ ගල්වලකින් පහළට ඇද වැටි ඔහු මිය ගියා කියලා තමයි මේ ඡායාරූපයත් එක්ක තොරතුරෙන් වාර්තා කරන්නේ. මහජන විරෝධතා මර්ධනය නතර කරන්න ඉල්ලා මැති සභා පියුසුම අතල සජව විරෝධතාවයක ආණ්ඩුව විසින් මහජන විරෝධතා මර්ධනය කරන බවට කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පියුසුම අතල ඊයේ විරෝධතාවයක නිරත වෙච්ච ආකාරය තමයි මේ පුංචි ඡායාරූපිකුත් එක්ක දිවයින වාර්තා කරන්නේ. ජෝන්ස්ටන් ඇතුළු 3කට අධිචෝදනා බාර දෙයි. ඒ පසුගිය 9 වෙනිදාවක සිදු වුණු සිද්ධිය හා සම්බන්ධ කාරණා එහිදී ජෝන්ස්ටන් ඇතුළු 3කට අධිචෝදනා බාර දීමේ කටයුත්ත පිළිබඳවයි අද දවසේදී දිවයින මේ විදිහට වාර්තා කරන්නේ.
මිල පහළ යාම පිළිබඳව කතා බහ කරනකොට ප්ලේන්ටිය රුපියල් 30යි බත් පාර්සලය 10%කින් පහළට ආපන ශාලා හිමියන්ගේ සංගමය තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට පුංචි පුංචි දේවල් වල මිල ගණන් පුංචි පුංචියට අඩු වෙනකොට වැඩි වෙන දේවල් අති විශාල ප්‍රමාණයකින් ඉහළ යන ආකාරය තමයි අපිට හැමතැනින්ම දකින්න ලැබෙන්නේ. දැන් ගෑස් මිල යම් මට්ටමකට අඩු වුණා. හැබැයි විදුලිය 75%කටත් වගේ ප්‍රමාණයකින් ඉහළ යන කාරණාව අද දවසේ සියලු පුවත්පත් වලින් වාර්තා කරනවා. ජල විදුලිය ඉහළ යනවා කියලා කියනවා. තත්ත්වය ඒතරම්ම හොඳ මදි කියන එක තමයි කියන්න තියෙන්නේ. කොහොම නමුත් දවසේ තියෙන පුවත්පත්වල තිබෙන තොරතුරුත් එක්ක අපි තවත් කාරණා කිහිපයකට දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂම දිවයින පුවත්පත ඇතුල් පිටුවල ටවුන් හෝල් තෙල්හලේ මාර්ගය 99න් බේරෙයි කියලා කියනවා. මේ කොළඹ පුරහලාසර ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබා ගැනීමේ පොලිමෙතුක සුඛෝභෝගී මෝටර රථයකට ඉදිරිපස වීදුරුව මතට ඒ අසල තනමින් තිබුණු බිල්ඩින් එක විශාල ගොඩනැගිල්ලක දිග යකඩ බටයක් කඩාගෙන වැටීම පිළිබඳව ඊයේ දවසේ ප්‍රවෘත්තිවල වාර්තා වුණා. දවසේ පුවත්පත්වලත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඇතුල් පිටුවේ තොරතුරක් මේ අපි ඉදිරිපත් කළේ. මේක ඊයේ උදෑසන තමයි මේ සිදු වෙලා තිබෙන්නේ. හොඳ වෙලාවට එතන කිසි කෙනෙකුට හානියක් සිදු වෙලා නැහැ. නමුත් වාහනයට අනතුරු සිදු වෙලා තිබෙනවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. පාසල් ළමුන් ගෙන ගිය බට්ටා ලොරිය පාරේ නිවතට පැන 12කට තුවාල. මාර්ග අනතුරු බොහොමයක් මේ කාලේ වාර්තා වෙනවා. ඒත් එක්කම පහුගිය දවස් කිහිපය තුලම ස්වභාවික විපත් ගණනාවක් පිළිබඳව අපිට අහන්න දකින්න ලැබුණා. වැස්ස තත්ත්වය දැන් නම් ටික ටික අඩු වෙනවායි කියලා ඊයේ පටන් අනාවැකි පළ වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ස්වභාවික විපතුත් අපිට ඒ විදිහට අඩු වෙමින් එහෙම නැත්නම් වාර්තා නොවේ කියන බලාපොරොත්තු තමයි අපේ තියෙන්නේ. පහුගිය දවස්වල නම් ටිකක් වැඩි වශයෙන් අපිට ඒ වගේ දේවල් තිබුණා. නමුත් අපිට හුඟක් වෙලාවට මේ මාර්ග අනතුරු නම් වළක්වා ගන්න ඉඩකඩක් තිබෙනවා. බොහෝ විට රියදුරන්ගේ වැරදි පිළිවෙත් එක්ක හුඟක් දේවල් සිදු වෙනවා කියලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් හැම කෙනෙක්ම හුඟක් වෙලාවට රියදුරෙක් බවට පත් වෙනවා තමන්ගේ වාහනයක් අතට ගත්ත වෙලාවට. ඉතින් එතකොට බොහොම සැලකිල්ලෙන් පාරේ ගමන් කරන්න මේ දවස්වල ටිකක් අනතුරුත් වැඩි කියලා තමයි මේ තොරතුරු දැක්කම අපිට හිතෙන්නේ. අද දවසේදී දේශපාලනික කතා පිළිබඳව අවධානය යොමු කරනකොට පාර්ලිමේන්තුව කියන සිරස්තලයත් එක්ක විශේෂ ලිපියක් අද දවසේදී ඉදිරිපත් කරනවා. රට යථා තත්ත්වයට පත් වූ පසු මහමැතිවරණයට යනවා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ඒ විදිහට ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවේ කරපු කතා බහ ආශ්‍රයෙන් තමයි මේ ලිපිය සකස් වෙන්නේ. කබීර් හෂීම් සජබේ මන්ත්‍රීතුමා කියනවා මේ ආණ්ඩුවෙන් ප්‍රතිසංස්කරණයක් වෙයිද කියා සැකයක් මතුවෙනවා කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ශහාන් සේමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා ආණ්ඩුවල අඩුපාඩු සිදුනා නිවැරදි ගමනක් යෑමට දැන් සූදානම් කියලා ඔහු කියනවා. නාලක ගොඩහේවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු කර දෙන්න බැරි වුණා කියලා තමයි ඔහු කියන්නේ. ලක්ෂ්මන් කිරියල් මහතා කියනවා සජබය නියෝජනය කරමින් විපක්ෂයේ සහාය ලබා දෙන්න සර්වපාක්ෂික ආණ්ඩුවේ කාලය ගැන කියන්න කියලා තමයි කියන්නේ. සර්වපක්ෂික ආණ්ඩුවේ කාලය මොකක්ද කියන එක අපිට කියන්න. එතකොට විපක්ෂයේ සහයෝගය ලබා දෙන්නට අපි සූදානම් කියන කාරණාවක් තමයි ඔහු කියන්නේ. ඒ අතරතුර තවත් සිරස්තලයක් විදිහට මේ ලිපියම සඳහන් වෙනවා. අතුරු අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට විවාදයේ සැප්තැම්බර් මුල් සතියේ පැවැත්වෙනවායි කියන කාරණාව. තවත් කාරණාවකට අපි යන සූදානම් වෙනවා. වරායෙන් තවත් විදේශ විනිමය ඉපැයීමට කටයුතු කළ යුතුයි. එහෙම කියන්නේ වරාය ඇමති නිමල් සිරිපාලද සිල්වා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවර්ධන කටයුතු කඩනමින් කිරීමේ අරමුණින් එහි පවත්නා වර්තමාන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණෙන් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් වරාය අධිකාරියේ ඉහළ කර්මනාකාරීත්වය සමග වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා කියලා කියනවා. ඒ අවස්ථාවේ තමයි කියලා තියෙන්නේ වරායෙන් තවත් විදේශ විනිමය ඉපයන්නට කටයුතු කරන්නට ඕන. තවත් පාර්ශවයන් හොයාගන්නට ඕන. තවත් ක්‍රමවේදයන් හොයාගන්නට ඕන කියන කාරණාව. කිරින්දේ මුහුදේ ගසාගෙන ගිය තරුණයා බේරාගෙන කියලා ඡායාරූපිකුත් එක්ක තවත් තොරතුරක් වාර්තා වෙනවා. කිරින්දේ මුහුදේ දියනෑමට ගිහිල්ලා දියවැලකට හසු වෙච්ච පුද්ගලයෙක්ව මේ වන්දනා ණ්ඩාඩයක හිටපු 19 හැවිරිදි තරුණයෙක්ව බේරාගෙන තිබෙනවා පොලිස් විශේෂ ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින්. ඒක නිසා මේ
ජලයත් එක්ක සිදුවුණු මරණත් පහුගිය දවස් ටිකේම අහන්න දකින්න ලැබුණා විශේෂයෙන් පුංචි දරුවන්ගේ මරණ හා සම්බන්ධයෙන් එහෙම ඒක නිසා වැඩිහිටියන්ගේ හැමදෙනාගේම සැලකිල්ල මීට වඩා තිබිය යුතුයි නොදන්නා තැන්වල වතුරකට බහින්න යනකොට මේ ඊයේ දවසේදී නම් වාසනාවකට ඒ තරුණයව බේරගෙන තිබෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මර්ධනය නතර කරන තුළු අරගලය අවසන් කරන්නේ නැහැ. ජෝසප් ස්ටාලින් ඒ විදිහට කියනවා. දිගින් දිගටම සිදු කරන මර්ධන සහ අත්අඩංගුවට ගැනීම නතර කරන තුරු අරගලය අඛණ්ඩව කරගෙන යන බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ දවසේදී ප්‍රකාශ කරා කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. විශේෂයෙන්ම ඌ අත්අඩංගුවට ගත්තා අපමත නිදහස් කරා. ඒ අවස්ථාවේදී ඔහු දක්වපු අදහස් තමයි අද දවසේදී කියන්නේ. ඊළඟට ප්ලේන්ටිය රුපියල් 30යි බත් පාර්සල 100කට 10කින් 15ට කියලා මුල් පිටුවල තිබුණු සිරස්තල වලට අදාළව ලිපියක් තුල අද දවසේ තොරතුරු වාර්තා කරන්නේ ආපන ශාලා හිමියන්ගේ සංගමය. බත් පැකට්ටුවක මිල 10කින් අඩු කිරීමටත් සාමාන්‍ය තේ කෝප්පයක් රුපියල් 30කින් කියන්නේ ප්ලේන්ට් එකක් රුපියල් 30ක් ලෙසටත් ඊයේ සිට බිල නියම කළ බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරා කියලා තියෙනවා. මේ සහනය ලබා නොදෙන හෝටල් තියෙනවා නම් එහෙම 0.78යි 871යි 47යි 26 කියන අංකයට WhatsApp මගින් ජනතාවට තොරතුරු ලබා දෙන්නට පුළුවන් කියලා කියනවා. ඒ අනුව එයට නීතිමය ක්‍රියාමාර්ග ගන්නට ඔවුන් සංගමයක් විදිහට සූදානම් කියන කාරණාව තමයි සඳහන් කරලා තියෙන්නේ. හොඳයි අපි දිවයින සහ තවත් පුවත්පත් කිහිපයක තොරතුරු ඔබට ඉදිරිපත් කළා. අපි තවත් කෙටි විරාමයකට යන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ තවත් ජාතික පුවත්පත් කිහිපයකම තොරතුරු ඔබට කියන්නට තිබෙනවා. ඒ වගේම කාටුන් වල තොරතුරු, දෙස් විදේශ තවත් විශේෂාංග පිළිබඳව තොරතුරු වගේම ක්‍රීඩා පිටියේ තොරතුරුත් ඔබ වෙත ගෙන්න අපි සූදානම් දවසේ සියත පත්තරයේ සමගින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා සියතත් එක්ක වගේම සියත පත්තරයේ එක්කත් ඔහොම රැඳිලා ඉන්නට කියලා අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා. ඉන්පසුව යලිත් තවක් සජීවව ඔබව අපි මුණ ගැහෙන්න සූදානම්. හොඳයි අපි යලිත් තවක් සජීව වුණ කෙනෙකුට මව්බිම පුවත්පතට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ විදුලිය. විදුලි බිලට විදුලි සැර වදේ. එයයි සිරස්තලය. විදුලි එකක 30කට අඩු නම් රුපියල් 100ට 264කින් ඒකක 31 ඉඳලා 60ට අතර 211කින් ඒකක 61 ඉඳලා 90ට 125කින් ඒකක 91 සිට 124 189කින් ඒකක 120 සිට 180ක් අතර නම් 79කින් බිල වැඩි වෙනවයි කියන කාරණාව තමයි අද දවසේදී මව්බිම ඉදිරිපත් කරන්නේ. විදුලි බිලට විදුලි සැරවදී. විදුලි බිලට විතරක් නෙමෙයි මේ තත්ත්වයක් එක්ක අපිටත් විදුලි සැර වදිනවා වගේ තත්ත්වයක් තමයි තියෙන මිනිස්සුන්ටත්. ඒ තරමටම ටිකක් වැඩි ප්‍රමාණයකින් මේවර විදුලි බිල වැඩි කරලා තිබෙනවා කියන කාරණාව දවසේදී සියලුම පුවත්පත්වල ප්‍රධාන පිටුවේ තොරතුරු වාර්තා කරනවා. මව්බිමත් තමන්ගේ ප්‍රධානම සිරස්තලය බවට පත් කරගන්නේ විදුලි බිල වැඩිවීම හා සම්බන්ධව. වතුර බිලත් වැඩි කරන්න ඇමති මණ්ඩල අනුමැතිය. ඊළඟ සිරස්තලය මව්බිම පුවත්පතෙන් එයයි. විදුලියත් වැඩි වෙනවා, වතුර බිලත් වැඩි වෙනවා. තවදුරටත් මිනිස්සුන්ට ජීවිතය අමාරු වෙනවා කියලා තමයි කියන්නේ. විදුලි බලයේ බෝනස් වහම නවත්තන්න ජනකගෙන් කොන්දේසියක්. ඊළඟ සිරස්තල ඉදිරිපත් වෙන්නේ මේ විදිහට. විදුලි බල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් වනතුරු සේවක ප්‍රසාද් දීමන නොගෙවන ලෙසට කොන්දේසියක් දැමූ බව මහජන උපදේශකතා කොමිසම සභාපති ජනක රත්නායක අවධානය කරයි කියලා තමයි කියන්නේ. මේ අනිවාර්යෙන් කළ යුතු බවත් විදුලි බල මණ්ඩලයේ පාඩු නොලබන තත්ත්වයකට ගෙනීම සඳහා මෙවැනි කොන්දේසි පනවා ඇති බවද ඔහු කිව්වා කියලා කියනවා. විදුලි බල මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවත් මෙහිදී සේවාව ඉපදුණු දරුවාගේ සිට වයස්ගත පුද්ගලයා දක්වා විහිදී යන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරයි කියලා කියනවා. මේ තැන්වල බෝනස් ගෙවීම් අමතර ගෙවීම් බොහොම වැඩි කියන කාරණාව කාලෙකින් ධම්ම කියවන දෙයක්. දැන් තිබුණු තත්වයක් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් බෝනස් එක නවත්තන්න කියලා දැන් කියනවා. විදුලි බිලත් වැඩි වෙලා තියෙන වෙලාවක තව පැත්තකින් ඉතින් ඒක සමහරට ඔබේ අපේ හිත ටිකක් සනසන්න කියන කාරණාවක්ද කොහොමද දන්නෙත් නැහැ. කොහොම නමුත් මේ දේවලුත් අඩු කරගෙන මේ යන අමතර වේදනුත් අඩු කරගෙන පාඩු ලබන ආයතන වෙන තැනකට ගේන්න කටයුතු කරනවා නම් ඒ තමයි කළ යුතු වන්නේ. විදුලි බිල වැඩිවීම අසාධාරණයි. ලංකා විදුලි බල වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානයයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. දේශපාලන ජින්හා නිලධාරීන් කිහිප දෙනෙක්
විදුලි බල මණ්ඩලයෙන් හොරාකා මණ්ඩලයේ පාඩු කළ පළියට රටේ ජනතාවට 75%කින් වැඩි විදුලි බිලක් ගෙවිය යුතු නැතයි ලංවීම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් ප්‍රකාශ කරනවා. දේශපාලඥයන් සහ නිලධාරීන් කීප දෙනෙක් විදුලි මණ්ඩලය කරපු ගසා කෑම එක්ක ඒ සිදුවෙන පාඩුත් එක්ක ඒක අවසානයේ කරපිටින් යන්නේ සාමාන්‍ය ජනතාවගේ 75%කින් විදුලි බිල වැඩි කරලා දැන් එළඹෙන මාසයේ සිට අපිට ගෙවන්න සිදු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේක දැන් ජනතාවගේ කරපට පටවපු බරක් බවට පත් වෙලා. චීන නැවේ ප්‍රශ්නයේ පිටුපස බැසිල් ඉන්නවා. අර්බුදයට තුඩු දී ඇති චීන නෞකාව සම්බන්ධයෙන් ඇමරිකාව හා ඉන්දියාව මැදිහත් වීම පිටුපස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමකද සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩියු ගුණසේකර හෙළි කරනවායි කියන කාරණාවයි මේ කියන්නේ. චීන නැවේ ප්‍රශ්නයේ පිටුපස්සේ බැසිල් ඉන්නවා කියලා. මේ හැම දෙයක් පස්සෙම විවිධ අය ඉන්නවයි කියන දේවල් වලට සාක්ෂි සාධක ඕන තරම් අපි හමුවේ තියෙනවා, අපිට දකින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේත් ඒ වගේ කාරණාවක් තමයි. ආණ්ඩුව හදන්නේ හිරගෙවල් තරුණයන්ගෙන් පුරවන්නයි. එළඹෙන 16 වෙනිදාට එදෙන ජාත්‍යන්තර තරුණ දින නියමිත කොටගෙන ආණ්ඩුව රටේ හිරගෙවල් තරුණයන්ගෙන් පිළිවෙලට කටයුතු කරනවා කියලා විපක්ෂ නායකවරයා අදහස් දක්වනවා. ඒ අදහසයි අද දවසේදී මව්බිම පුවත්පතේ මුල් පිටුවේ මේ විදිහට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊගාව කාරණාව බරපතල තත්වයක්. ආහාර අහේනියෙන් පාසල්වල සිසු පැමිණීම අඩු වෙලා කියලා තමයි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. අපි අතුල් පිටුරට අවධානය යොමු කළොත් ඒ පිළිබඳව පාසල්වල සිසුන්ගේ පැමිණීම 30ත් 40ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි විදුහල්පතිවරු පවසනවා. ආහාර අහේනිය හා ඉන්ධන ප්‍රශ්න මූලික වශයෙන් පාසල් දරුවන්ගේ පැමිණීම අඩු වීමට හේතු වී ඇතැයි අනාවරණ බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමේ ප්‍රධාන ලේකම් මොහාන් වීරසිංහ ප්‍රකාශ කළා කියලාත් කියනකොට ආහාර මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආහාර සපයා ගැනීමට නොහැකිව දරුවන් පාසලට යවාගත නොහැකිව සිටින පවුල් විශාල ප්‍රමාණයක් ග්‍රාමීය මෙන්ම නාගරිකව සිටින බව ඔහු සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහන ප්‍රශ්න නිසා ජනප්‍රිය පාසල් වලින් දරුවන් ඉවත් කරගෙන ළඟම පාසලට ඇතුළත් කිරීමේ ප්‍රවණතාවයක්ද පැන නැගී ඇතැයි විදුහල්පතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. සෑම දිනකම පාසල්වල උදේ රැස්වීම වලදී සිසුන් අතරින් සැලකිය යුතු පිරිසක් ක්ලාන්ත වන බවත් තොරතුරු සොයා බැලීමේදී ඔහු නිරාහාරව පැමිණ ඇතැයි හෙළිවන බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා. 60ක පමණ දරුණු පිරිසක් පාසලට දිවා ආහාරය රැගෙන නොවන බවද මේ අතරතුර වාර්තා වෙනවා. පාසල් දරුවන්ට පමණක් නොව මේ වෙනවිට ප්‍රවාහන ප්‍රශ්නය ගුරුවරුන්ටද බලපා ඇතැයි කී ලේකම්වරයා ආර්ථික ප්‍රශ්න වලින් පීඩාවට පත්ව සිටින ගුරුවරුන්ගේ මානසික පීඩාවන් සිසු දරුවන් පිටින් යන අවස්ථා ඇතැයිද ප්‍රකාශ කරලා තියෙනවා. මේ තත්ත්වය වඩාත් පැහැදිලි කරගත හැක්කේ දිවා ආහාර වේල ලබා දෙන පාසල්වල දරුවන්ගේ පැමිණීම 90% දක්වා පවතින බැවින්ද කියලාත් ඔහු ප්‍රකාශ කරලා තිබෙනවා. දරුවන්ගේ පාසල් ගමන ආහාර හිඟතාවය නිසා අඩු වෙලා තිබෙනවා කියන එක බොහොම ඛේදනීය තත්ත්වයක්. හුඟක් දරුවන් උදේ ආහාර වේල නැතුව පාසලට එනවා කියන තත්ත්වය වැඩි වශයෙන් දැන් වාර්තා වෙනවා. ඒත් එක්කම මේ ලිපියේ තිබුණු විදිහට දවල් ආහාරයක් හුඟ දෙනෙක් ගේන්නේ නැහැ. දවල් ආහාරය ලබා දෙන්න පුළුවන් කමක් තිබෙන වෙන්නේ අවස්ථාවක් ලබා දෙන්න තියෙන පාසල් දරුවන්ගේ පැමිණීම 90% දක්වාම වැඩි වෙලා තිබෙනවා කියන කාරණාව තුළ එය තවදුරටත් සනාථ වෙනවා කියන කාරණාව තමයි කියන්නේ. ඒක නිසා රටේ දරුවන්ගේ අනාගතය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන අවශ්‍ය බලධාරීන් නිලධාරීන් වගේම පුළුවන් විදිහට අවට වට පිටාවේ ඉන්න දරුවන් පිළිබඳව හැම කෙනාගේමත් අවධානය යොමු කරනවා නම් හරි වටිනවා මේ තත්ත්වයක් එක්ක. මව්බිම පුවත්පතයි මේ ලිපිය අද දවසේ ඉදිරිපත් කරන්නේ. ඔවුන්ගේ මුල් පිටුවේ සිරස්තලය තුල සඳහන් වෙලා තිබෙන අපි ඔබට ඉදිරිපත් කරපු විදිහටම ආහාර අහේනියෙන් පාසල් වල සිසුන්ගේ පැමිණීම අඩු වෙලා තිබෙනවායි කියන කාරණාවත් එක්ක. ඉදිරි මාස 4දී ජනපතිට අමාත්‍යාංශ වලට මුදල් වෙන්වන්නේ මෙහෙමයි. ඉස්සරහට මාස 4 තුලදී ජනාධිපතිවරයාට සහ අමාත්‍යාංශ වලට මුදල් වෙන් කිරීම කොහොමද සිදු වෙන්නේ කියන කාරණාව තමයි මේ ප්‍රවෘත්තියෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ අනුව මේ ලිපිය තුල තවදුරටත් සඳහන් වෙනවා ඉදිරි මාස 4 සඳහා වෙන් කරන ලද විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ සමස්ත වියදම රුපියල් කෝටි 47943කින් වැඩි වෙලා තිබෙනවා කියලා තමයි කියන්නේ. මේ අනුව මේ වසරේ සමස්ත වියදම රුපියල් බිලියන 3265 කියලා සඳහන් කරලා මේ විසර්ජන සංශෝධන කෙටුම්පත ඊයේ අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ලිපිය තුල මොන අංශ වලටද මොන අමාත්‍යාංශ වලටද මේ දේවල් වෙන් වෙලා තිබෙන්නේ, කොයි මට්ටමකින්ද වෙන් වෙලා තිබෙන්නේ කියන කාරණාව අද දවසේදී ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පත. වාසුදේව මාතාගේ ඡායාරූපිකුත් එක තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පත.
තෙල් 250ට දෙන්න පුළුවන් කියන එක ගැන ඇමති නිහඬ ඇයි? ඒ විදිහට තමයි ප්‍රශ්න කරන්නේ. මොකද්ද මේ කියන කතාව කියලා අපි පොඩක් හොයලා බලමු. ඉන්ධන ගැටලුවේදී ಖನಿජ තෙල් නීතිගත සංස්ථාව හා ಖනිජ තෙල් අමාත්‍යවරයා කිසියම් කරුණක් සංගවාගෙන කටයුතු කරන බව ඔවුන්ගේ හැසිරීමෙන් පෙනෙන්නට තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. ඉන්ධන ලීටරයක් රුපියල් 250ක ලබා දිය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරන නමුත් එසේ ලබා දීමට හැකියාවක් තිබේද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට පවා ඇමතිවරයා කටයුතු නොකිරීම ගැටලුවක් බවද මන්ත්‍රීවරයා පැවසී කියලා තමයි කියන්නේ. මන්ත්‍රීවරයාට විතරක් මේ රටවැසියන්ටත් ඒ ලොකු ප්‍රශ්නයක්. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියන කතාවේ ඇත්තක් තිබේද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විගණනයක් කළ යුතු වුවත් ඒ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් මේ සංගවාගත් කරුණ නිසා බවද ඔහු ප්‍රකාශ කරා කියලා තමයි මේ ප්‍රවෘත්තියේ තවදුරටත් සඳහන් වෙන්නේ. QR ක්‍රමවේදයට අනුව ඉන්ධන ආශ්‍රිතව පොලියම් අඩු වුණත් ඉන්ධන හල්වල ඉන්ධන හිඟතාවයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඔව් ඒ කියපු කාරණා සියල්ලේම ඇත්තක් තියෙනවා කියලා ඔබටත් තේරෙනවා ඇති. කොහොම නමුත් රුපියල් 250කට දෙන්න පුළුවන් කියලා කියන තෙල් ඇයි එහෙම දෙන්න කටයුතු කරන්නේ නැත්තේ? ඇයි එහෙම නැත්තම් මේ පිළිබඳව යම් පරීක්ෂණයක් හෝ මේ පිළිබඳව අදහස් දැක්වීමක් හෝ හරියාකාරව තවමත් අවශ්‍ය පාර්ශවයෙන් ඉදිරිපත් වෙලා නැහැ කියලා තමයි කියන්නේ. ඔය අතරතුරේදී කනබොඩ දේවල් ගැන කතා බහ කරනකොට ඇඟේ මාළු නටන කතාවක් පිළිබඳව දවසේ මව්බිම පුවත්පතත් වාර්තා කරනවා. ඇඟේ මාළු නටන මාළු මිල ඒ විදිහට තමයි අද දවසේදී මාළු මිල පිළිබඳව මව්බිම පුවත්පත තොරතුරු කියන්නේ. සාමාන්‍යයෙන් පාල්පයකුන මිලදී ගැනීමට නොහැකි තරමටම මාළු මිල ඉහළ ගොස් ඇති නිසා මාළු යලි පවත්වාගෙන යන බොහෝ වෙනදුන් මාළු වෙළඳාම తాවකාලිකව නතර කරලා තියෙනවා කියලත් මෙහි සඳහන් වෙනවා. ඔවුන් පවසන්නේ කොළඹ තොගමිලට ගන්නා මාළුවට සුළු ලාභයක් තබාගෙන විකුණන මිල සාමාන්‍ය පාරිභෝගිකයන්ට දරාගත නොහැකි බැවින් මේ මිලට මාළු විකිණීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මාළුත් ගණන් උස්සලා. අද වෙළඳ පොලේ කෙලවල්ලා මාළු කිලෝක මිල රුපියල් 3050කි. තලපත් කිලෝක මිල රුපියල් 3600කි. හාල් මැස්සන් කිලෝක මිල 1600කි. ඔය විදිහට මාළුගේ මිල ගණන් සඳහන් කරලා මේ තත්ත්වයට එක්ක කොහොමඩවත් පාරිභෝගිකින්ට මාළු විකුණන්නට ඉඩ කඩක් නැහැ කියලා තමයි සාමාන්‍ය ලෑල්ලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරන්නේ. දීවරයින් මසුන් මැරීම සඳහා යොදා ගන්නා බෝට් වල ඉන්ධන ලබාගත නොහැකි තත්ත්වයක් පැවතීම මෙසේ මාළු හා කරවල මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන් මාළු කරවල ප්‍රවාහනයේ ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම මෙසේ මිල ඉහළ යාම සඳහා බලපාපු තවත් ප්‍රධාන කාරණාවක් විදිහට මෙහි සඳහන් කරලා තිබෙනවා. ඇඟේ මාළු නටන ඉහළ ගියපු මාළු මිල. නගර සභා 4කට ප්‍රාදේශීය සභා 3කට උසස් වීම. මේ පිළිබඳව නම් පහුගිය දවස්වල තොරතුරු කිහිපයක් වාර්තා වුණා පුවත්පත් කිහිපයකම. අද දවසේ මව්බිමත් මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. ප්‍රයිවට් බස් තාමත් පරණ ගාස්තු අය කරයි. අඩු ගාස්තු ලේඛනය ලැබුණේ නැහැ කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් වැඩි කරපුවාම නම් ඕව බොහොම ඉක්මනට ලැබෙනවා නේද? තව නව බස් ගාස්තු සංශෝධනයේ පසුගියදා සිදු කරනු ලැබුවත් ගාස්තු ලේඛනය තවමත් නොලැබීම හේතුවෙන් ප්‍රයිවට් බස් වල තවමත් පරණ ගාස්තු අය කරනවා කියලා අහලා බලනකොට හොයලා බලනකොට ප්‍රකාශ වෙනවා කියලා තමයි කියන්නේ. මේ පිළිබඳව තවදුරටත් අපි කරුණු කියනවා නම් ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව සිදු කරන ලද මිල අඩු කිරීම මගින් වෙත ලබා දීමට නම් බස් ගාස්තු සඳහන් ලේඛනය අනුගස්ත මගී ප්‍රවාහන අධිකාරිය බස් රථ සඳහා ලබා දිය යුතු බවත් තවමත් මේ ලේඛනය ලැබී නොමැති නිසා සංශෝධනය සිදු කිරීමට නොහැකි බව ඔවුන් චෝදනා කරනවා කියලා තමයි කියන්නේ. ජාතික ගමනාගමන කොමිසම විසින් අවම ගාස්තු රුපියල් 34ක් ලෙස සංශෝධනය කරනු ලැබුවත් තවමත් බස් රථ බොහොමයක් අවම ගාස්තු ලෙස රුපියල් 40ක් අය කරනවා කියලා තමයි කියන්නේ. බස් ගාස්තු අඩු නොකිරීම පිළිබඳව ප්‍රශ්න කරන අවස්ථාවලදී කොන්දස්තරවරුන් තමන් සමග ගැටුම් ඇති කර ගන්නා බවත් මේ වංචනික ක්‍රියාවන් සඳහා බස් නාහිර පළාත් මාර්ග ගස්තු මගී ප්‍රවාහන අධිකාරියත් සම්බන්ධ බවත් මගීන් චෝදනා කරනවා. චෝදනාව බරපතලයි. මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුම වෙනවා. ඔය විදිහට තමයි අපි මව්බිම පුවත්පතේ තොරතුරු ඔබට කියන්නට සූදානම් වුණේ ඉදිරිපත් කළේ. දැන් අපි යනවා දිනමින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිනමින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය හමුදා යුතුයකම ඉටු කළා පාර්ලිමේන්තුවේ 225 යුතුයකම ඉටු කළ යුතුයි ජනපති යුද හමුදා මූලස්ථානයේදී තමයි එහෙම කියන්නේ. මේ පිළිබඳව අපි දිගින් දිගටම තොරතුරු ඔබට කිව්වා. ඊළඟ සිරස්තලයට අපි යනවා ජනතාවට සහාය දෙන්න සෑම මාසකම 5 වෙනිදා ගෑස් මිල සංශෝධනයට. හොඳයි මේක ජනතාවට සහනයක්ම වුණොත් නම් හොඳයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මිල වගේ මේ ඉන්ධන මිල සංශෝධනය වගේ
වුණොත් නම් ඉතින් එතන තියෙන්නේත් ලොකු ගැටලුවක්. ඉන්ධන මිල සම්බන්ධයෙන් හැමතැනම ගැටලු තියෙනවා. අද දවසේත් පුවත්පත් ගණනාවකින් අපි තොරතුරු ඔබට ඒ පිළිබඳව ඉදිරිපත් කළා. දෛනික වත්තුකම්කරු වැටුප් ගැසට්ටුව බලරහිත කරන්න ඉල්ලූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කළයි. වතුකම්කරුවන්ගේ වැටුප ගැන දිනක වැටුප රුපියල් 1000ක් කිරීමේ කාරණාව පිළිබඳව අවස්ථා ගණනාවකදීම තොරතුරු වාර්තා වුණා. වාර්තා කළා. අපිත් ඒ පිළිබඳව තොරතුරු කිව්වා. නමුත් ඒ පිළිබඳව තවමත් හරි හැටි විසඳුමක් ලැබිලා නැහැ කියලා තමයි අපිට පේන තියෙන්නේ. තේ සහ රබර් වතු කම්කරුවන්ට ගෙවිය යුතු දෛනික අවම වැටුම රුපියල් 1000ක් බවට නිම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20ක් මගින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කරලා තියෙනවා කියලා තමයි මේ ලිපියෙන් සඳහන් වෙන්නේ. කොහොම නමුත් ඔවුන්ගේ ජීවන තත්ත්වයත් උසස් කරන්නට කටයුතු කළ යුතුම වෙනවා. ලංකාවට ඩොලර් ගෙලෙන ව්‍යාපාරයක එහෙම නැත්නම් ප්‍රධාන මාර්ගයක ඉන්න පිරිසක් විදිහට ඔවුන් පිළිබඳව මීටත් වඩා අපි සැලකිලිමත් විය යුතුම වෙනවා. රාජ්‍ය නායකයෝ 5ක් ජනපතිට සුබ පතති. ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයන්ගේ ලැබෙන සුබ පැතුම් පිළිබඳව ඊයේ දවසේදී අපිට වාර්තා කරන්න තිබුණා. දැන් අද මේ තවත් රාජ්‍ය නායකින් කීප දෙනෙක් සුබ පැතුම් එකතු කරලා තියෙනවා. ඒ අතර සීෂෙල්, ඩෙන්මාර්ක්, සිම්බාබ්වේ, සර්බියාව සහ ඉතියෝපියාවේ රාජ්‍ය නායකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩ නිකුත් කරමින් සීෂෙල් ජනාධිපතිවරයාත් මේ කියන අනිකුත් ජනාධිපතිවරුනුත් ඊයේ දවසේදී ඒ විදිහට සුබ පැතුම් එකතු කරමින් කතා බහ කළා කියලා තමයි අද දවසේදී පුවත්පත්වල තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. විදුලි බිල 75%කින් ඉහළට ඒ විදිහටයි කෙටි සිරස්තලයේ කියන දවසේ දිනමින පුවත්පතේ තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරතුර කොටස් වෙළඳ පොලේ දැවැන්ත වර්ධනයක් කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. කොටස් වෙළඳ පොල ගැන කතා බහ කරනකොට අපිට කාලෙකින් ටිකක් හොඳ කාරණාවක් මේ විදිහට කතා බහ කරන්න ඉඩකඩක් තිබෙනවා. සමා වෙන්න. කොහොම නමුත් රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන දේවල් පිළිබඳව යහපත් විදිහට කතා බහ කරන්න ලැබීමත් හොඳ දෙයක් විදිහට තමයි මෙයන් උදාසනක නැත්නම් හැමදාමත් කඩා වැටීම් පිළිබඳව අපහසුතාවයන්ට පත්වීම පිළිබඳව තමයි වැඩි වශයෙන්ම කතා බහ කරන්න සිද්ධ වෙන්නේ. කොහොම නමුත් අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා කොටස් වෙළඳ පොලේ දැවැන්ත වර්ධනයක් සිදු වෙලා තිබෙනවායි කියන කාරණාව. එනුව එහිදී සඳහන් වෙනවා මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමත් කිරීමේලා සුවිශේෂී දායකත්වයක් සපයන කොළඹ කොටස් වෙළඳ පොලේ දැවැන්ත පිබිදීමක් සිදුව තිබේ කියලා තමයි කියන්නේ. ඊයේ කොළඹ කොටස් වෙළඳ පොලේ දෛනික ගණන් අවසානයේදී පිළිවැටුම රුපියල් බිලියන 5 ඉක්මවා යමින් රුපියල් බිලියන 5.34ක අගයක් වාර්තා කර තිබෙන අතර ඊට අමතරව දිනේ නිමාවට පත්වන විට සමස්ත මිල දර්ශකය ඒකක 8500ක් ලෙස සටහන් වූ බව කොළඹ කොටස් වෙළඳ පොල සඳහන් කරයි කියලා කියනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුවේ ධනාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ කොටස් වෙළඳ පොලේ දැවැන්ත වර්ධනයක් සිදුව තිබෙන අතර සමස්ත මිල දර්ශකයේ වර්ධනය පෙර දිනට සාපේක්ෂව ඒකක 77.03ක් විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉදිරියටත් ওই විදිහටම කොටස් වෙළඳ පොළ වර්ධනය වෙනවා නම් එය අපිට යහපතක් බවට පත් වෙයි. ඉදිරි වසර 5 ජපානයේ රැකියා අවස්ථා වැඩි කොටසක් ලංකාවට. ඒ විදිහටයි ඊගාව සිරස්තල ඉදිරිපත් කරලා තියෙන්නේ. ජපානයේ රැකියා ලබා ගැනීමේ ඉඩකඩක් ශ්‍රී ලාංකිකයන්ට වැඩිපුර අවස්ථාව ලැබෙනවා කියන මේ කාරණාවත් එක්ක මේ කාල සීමාවේදී ඊයේ දවසේ පුවත්පත්වල වාර්තා කරපු දෙයක් තමයි අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිනකට රැකියාවල් සඳහා රටින් පිටට යනවායි කියන කාරණාව. හැබැයි මේ හැමදෙනාම හොඳ පුහුණුවකින් යන පුහුණු ශ්‍රමිකයන් විදිහට යනවා නම් තමයි වටින්නේ. හැමුණොත් එහෙම ඔවුන්ටත් හොඳයි රටටත් එය යහපතක් බවට පත් වෙනවා. කොහොම නමුත් මේ අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ ඉදිරි වසර 5 ජපානයේ රැකියා අවස්ථා වැඩි කොටසක් ලංකාවට ලැබෙනවායි කියන කාරණාව. සජීව මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වියුස් මසල විරෝධතාවයක අපි පුවත්පත් කිහිපයක් එකම වාර්තා කරපු කාරණාව සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වියුස් මාසන්නේ කරපු විරෝධතාවය පිළිබඳව දිනමින වාර්තා කරන්නේ විදිහට. ජීවන්ත පීරිස් පියතුමාගේ මූලික අයිතිවාසිකම් පැත්තමට නීතිපතිගේ විරෝධය එල්ලුණා කියන කාරණාවත් දිනමිනත් ඉදිරිපත් කරනවා. අපි මේ පිළිබඳව ටිකක් වැඩි දුර තොරතුරු වාර්තා කරා පුවත්පත් කිහිපයක් එක්ක. තෙල් පොලිමේ රියට අහසින් වැටුණු මාරයා රියදුළු නූලෙන් බේරෙයි.
අපි ඔබට ඒ පිළිබඳව තොරතුරු ගෙනාවා. ඉදිකිරීම සිදු කරන ගොඩනැගිල්ලකින් කඩා වැටුණු යකඩයක් මේ මෝටර රථයේ ඉදිරියේ වීදුරුව කඩාගෙන වැටුණු කාරණාව පිළිබඳව. කාන්තාවන්ටත් රාත්‍රී සේවයට අවසර පනත සංශෝධනයට අනුමැතිය. රාත්‍රී කාලයේදී කාන්තාවන්ගේ සේවය සැපයීම සඳහා ආයතනත් එක්ක මේ පනත සංශෝධනය කිරීමේ අනුමැතිය ලැබුණයි කියන කාරණාව දිනමිනත් මේ විදිහට වාර්තා කරනවා. STF අත්අඩංගුවෙන් මිදී පලා ගිය පාතාල සමාජිකයෙක් ගල්කොරයකට වැටි මරුට මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ ඝාතකයා දැයි සැකයක් තියෙනවා කියලා තමයි මේ පුවත්පතේ නම් වාර්තා කරන්නේ. අනිත් පුවත්පත නම් කියුවේ ඔහුම තමා කියලා. හොඳයි ඔය කාරණා සියල්ලත් එක්ක උසස් පෙළ දෙසැම්බරයේ පවත්වනවා 2020 ප්‍රතිඵල මේ මාසේ අගදී ලබා දෙනවා කියලාත් තොරතුරු වාර්තා වෙනවා. අපි යනවා ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්නට. දින මින පුවත්පතේ ක්‍රීඩා තිරයකය තුළ ක්‍රීඩා ජාතික ක්‍රීඩා සභාව අලුත් වෙයි. නව සභාපති අර්ජුන ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් සමාජිකත්වය. ක්‍රීඩාවේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලැබීම සඳහා වන ජාතික ක්‍රීඩා සභාව අද අලුතෙන් පත් වෙයි. නව ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ. ක්‍රීඩා යවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ටොරින්ටන් ක්‍රීඩාංගණය අසලදී නව ක්‍රීඩා සභාවේ පත්වීම් ලිපි ප්‍රදානය සිදු කිරීමට නියමිත අතර එහිදී සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා සමග සමාජිකයන් 17 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරනු ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරා කියලා කියනවා. ක්‍රිකට් පිටිය දෙවනත් කළ අනුරපුර දිනිදුගෙන් නොදැවී ලකුණු 553ක් පාසල් ක්‍රිකට් වාර්තා පොත අලුත් වෙයි. ඒ විදිහටයි ඒ සිරස්තලයත් එක්ක ලිපිය ඉදිරිපත් වෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයත්ව සංවිධානය කරනු ලබන අවුරුදු 15 වෙනි පාසල් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරඟාවලියේ පළමු වටේ තරඟ එකදී නොදැවී ලකුණු 553ක් රැස් කරමින් වාර්තාවක් බිහි කිරීමට අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහලේ දකුණත් ආරම්භක පිතිකරු දනිදු චිරාත් සෙල්ලප්පෙරම ඊයේ සමත් වුණා කියලා තමයි මේ කියන්නේ. රිදී දුණු පාලිතර ගුවන් තොටේදී උණුසුම් පිළිගැනීමක්. එංගලන්තයේ බර්මින්හෑම් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පැරාකව් පැතු විසිකිරීමේ උසව්වෙන් රිදී පදක්කම දිනාගත් පාලිත මණ්ඩාර පෙරේදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියා කියලා කියනවා. ඒ අවස්ථාවේදී උණුසුම් පිළිගැනීමක් ගුවන් තොටේදී සිදු වුණා කියන කාරණාවයි මේ කියන්නේ. කෙටිදුර ධාවන ශූරිය හිමාෂාට වසර 4ක තහනමක්. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම කෙටිදුර ධාවන ශූරියෙකු වන හිමාෂ ඒෂාන් තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත ඊයේ වසර 4ක තරඟ තහනමක් පනවා තිබෙනවා කියලයි මේ ලිපියෙන් කියවෙන්නේ. 2020 ආරාධ්‍ය ක්‍රිකට් කුසලානය එළිදකි. මේ දවස්වල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ස්කයි එක්ස්චේන්ජ් 2022 2020 ලීග් තරඟාවලියේ දස්කම් දක්වන ක්‍රිකට් ආසියානු කුසලතා තරඟාවලිය සහ 2020 ලෝක කුසලාන තරඟාවලියට අවස්ථාව හිමිවනු ඇතැයි තරඟාවලියේ සංවිධායක කමිටුව ප්‍රකාශ කරනවා කියලා තොරතුරේ වාර්තා වෙනවා. අගහිඟකම් මැද ක්‍රිකට් පුහුණු වන ගලෙන් බිඳුණු වැව මැදි විදුහල් දරුවෝ ක්‍රිකට් පුහුණුකරු මීඩියා සර් ක්‍රිකට් පුහුණු කරන්නේත් මාධ්‍ය බහර ගුරුවරයා විසින් කියලා තමයි කියන්නේ. මේ ඡායාරූපකුත් එක්ක ඒ අගහිඟකම් මැද ක්‍රිකට් පුහුණුව ලබන දරුවන් පිළිබඳවයි තොරතුරු වාර්තා වෙන්නේ. ওই විදිහට ඒ තොරතුරු අපි කියලා අපි යන්න සූදානම් වෙනවා මව් බිම පුවත්පතත් එක්ක විදේශ පුවත්වලටත් අවධානය යොමු කරන්නට සමා වෙන්න. අපි දිවයින පුවත්පතේ ක්‍රීඩා තොරතුරු අපිට සමා වෙන්න. දිවයින පුවත්පතේ ක්‍රීඩා තොරතුරු අතර අද දවසේදී පොදුරදු මණ්ඩල ක්‍රීඩා මංගල්‍යයේ විචිත්‍රවත් ලෙස නිමා වේ කියලා බොහොම විචිත්‍රවත් ඡායාරූප කියපුකුත් එක තොරතුරු වාර්තා කරනවා. සමස්ත ශූරතාවයේ ඕස්ට්‍රේලියාවට අනුශූරතාවයේ සත්කාරක එංගලන්තයට ශ්‍රී ලංකාව 31 වෙනි ස්ථානයට පත් වුණා කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. ওই විදිහටයි ඒ පොදුරදු මණ්ඩල ක්‍රීඩා මංගල්‍යයේ විචිත්‍රවත් අවසානයේ පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. ආරාධිත තරඟාවලිය ආසියානු සහ ලෝක කුසලාන තරඟාවලියට හොඳ රුකුලක් කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ කමිටුවේ සභාපති සමන්ත දොඩංවල මහතා කරන ප්‍රකාශකුත් එක්ක කෙටි ලිපියක් අද දවසේදී දිවයින වාර්තා කරනවා. පැරාලම්පික් රන් පදක්කම් දිනා දෙන බව දිවයිනට පැමිණි පාලිත කියයි. එංගලන්තයේ බර්මින්හෑම් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පැරාකව් පැතු විසිකිරීමේ සොවේ රිදී පදක්කම දිනගත් පාලිත බණ්ඩාර පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන්තොට පොළව වෙත පැමිණි අවස්ථාව සහ ඔහු පිළිගත් අවස්ථාවත් එක්ක ඔහු ප්‍රකාශ කරලා තිබෙනවා පැරාලිම්පික් රන් පදක්කම දිනා දෙන බවට.
ඉසිපතන විදුහල කුසලානයට අත පෝනමානයට ඩයලොග් ආසියාත සමාගම අනුග්‍රහයෙන් ශක්තියෙන් බලගැන්වෙන ඩයලොග් ලීග් ශූරතා ප්‍රමුඛ පෙළේ පාසල් වයස අවුරුදු 20 වෙනි බාලක රග්බි පාපන්තර ගලුවේ දෙවන අදියරේවත් සුපිරි 4 වන වටේ දෙවන තරඟය ඉරිදා පැවති අතර එහි කොළඹ ඉසිපතන විදුහල ජයග්‍රහණය වාර්තා කරගත්තේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කොළඹ ශාන්ත ජෝසප් විදුහලට ලකුණු 16යි 13ක් ලෙස පරාජයට පත් කරමින් තෙබුවන පෙරදු මතුගමට තියුණු ජයක් අන්තර් ක්‍රීඩා ක්‍රිකට් සමාජ තරගාවලියේ තෙවැනි කාණ්ඩයේ තරගයේදී තෙබුවන ක්‍රීඩා සමාජය කණ්ඩායම පරාජයට ලක් කරමින් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට මතුගම ක්‍රීඩා සමාජය සමත් වුණයි කියන කාරණාව මේ විදිහට වාර්තා වෙනවා. බ්ලූස් ග්‍රීන්ස් පරදවා කොළ එලි දල්වයි ආරාධිත පන්දු වාර 20යි 20 තරගාවලියේ පළමු දිනේ පැවති දෙවැනි තරගය වුණු බ්ලූස් සහ ග්‍රීන්ස් අතර තරගයේ ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට චරිත් අසලංගගේ නායකත්වයෙන් යුතු බ්ලූස් කණ්ඩායම සමත් වුණා කියලා තමයි අද දවසේ මේ තොරතුරෙන් කියන්නේ. ඔය විදිහට අපිට ක්‍රීඩා තොරතුරට යන්න අවස්ථාවක් ලැබුණේ. අපි යන්න සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මෙදිරියට විරාමයෙන් පස්සේ සියලුම පුවත්පත්වල තිබෙන කාටුන් සහ විශේෂාංක කිහිපයකට අවධානය යොමු කරන්නට අපි සූදානම්. සජීවීව අපි යනවා කාටුන් වලට අවධානය යොමු කරන්න. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන්ටයි මුලින්ම යන්නේ. ගෑස් වලටත් විල සූත්‍රයක් එනවලු. ඒ කාලේ මංගලට hina වුණා නේද කියලා තමයි අහන්නේ. විල සූත්‍ර ගැන කියද්දි මංගල මහත්තයා කොයිතරම් දේවල් කිව්වද hina වුණාද නේද? දිවයින පුවත්පත ජයන්ත වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුන් එක ඔන්න ගෑස් මිල අඩු වෙලා. ඔන්න විදුලි ගාස්තු ජල ගාස්තු දෙකම වැඩි වෙනවලු. අඩු වුණාට වැඩක් නැහැ. ඉතින් අනිත් පැත්තෙන් ඒ වගේ ලොකු ගුණයකින් ඉහළ ගිහිල්ලා. ශ්‍රී සමයන් කාටුන් එකට අපි යනවා. එදා අතීතයේ වෙරළු ගෙඩියක් හරි අටකට කපාගෙන කාලා දෙගුරුන්ටත් කොටහක් තියාගත්තාලු බං කියලා කියනවා. අද වගේ පාලකයෝ එදා හිටියානම් ඒ අක්කා ආදර්ශයට අරන් ওই වෙරළු ගෙඩිය අහුණු හාදයා ඒක එක කටට ගිල්ලා දානවා බං කියලා තමයි කියන්නේ. ඕකයි තත්ත්වේ. කවි පන්දියටයි යන්නේ. යන්තම් ටිකක් අඩු කෙරුවම ගෑස් මිල තරුවෙසි වෙන්න උඩ නැගලා ලයිට් බිල චුට්ටක් සහන දී සැරටම එලයිදල ජනපති රනිල් ළඟ ඇත්තේ ස්විට් මොල. ඒ මොලේ තමා මොලේ නේද? ඊළඟට අපි යනවා තවත් කාටුන් එකකට. මේ අස්සෙක් ඉන්නවා. අස්සයාගේ සැඳෑලේ ආර්ථිකය කියලා ගහලා තියෙනවා. සේරෝම පිටේ ගියා විතරයි. මේ අස්සයට කන්න බොන්න දීලත් නැහැ. බෙහෙත් කරලත් නැහැ. කකුලුත් කැඩිලා ඒව ගැන හිතලත් නැහැ. හැබැයි ඉතින් ඔන්න වර්තමාන නායකයා නම් ඉන්නවා ආර්ථිකය කියන අස්සයාගේ ඇඟටත් අතේ තියාගෙන. බලමු නේද අස්සයා කොහොමද ඉස්සරහට දුවයිද කියලා. ආතාපේ ජනපති සමග සාකච්ඡාවට යන්න එකඟව සිටි ජවිපෙ මගදී වෙනස් වෙලා ප්‍රතික්ෂේප කරන විට හමුවීම ආතා අපේ කීවා හොඳ කතාවක්. හමු වෙලා ජනපති කිව යුතු උනා හරි පැති එක වචනයක් නැති අනුර ගැන ජනපතිට දුක ඇති. අනුර ගැන අද නම් හුඟක් දේවල් කියවෙනවා සහ කාටුන් වලත් පුවත්පත් කිහිපයකම අනුර මහත්මයාත් එක්ක ජනාධිපතිවරයාත් සම්බන්ධ කරලා කාටුන් එක මැද තිබ්බා. ඉස්සරහට බලන්න පුළුවන්. බෙම්පියා කාටුන් එක. ගෝඨාභය මහත්තයාට එන්න තියෙන දේශපාලන වාතාවරණය හොඳ නැහැලු නේද? රටේ තියෙන දේශපාලන වාතාවරණය හොඳ නැහැලු නේද කියලා තමයි අහන්නේ කියන්නේ. මේ රටේ කවද්ද බෙම්පියෝ හොඳ දේශපාලන වාතාවරණයක් තිබුණේ කියලා කියනවා. ඒ කියන්නේ කවදාවත් එන්න වෙන්නේ නැති වෙයිද? එහෙමද ඒ කියන්නේ? අපි යනවා දින මින පුවත්පතට. අංජනගේ කාටුන්. ආණ්ඩුව IMF යනවා නම් වාසුගේ සහන ආණ්ඩුවට සහාය ආණ්ඩුවට නැතිලු. ආණ්ඩුව IMF යනවා නම් වාසුගේ සහාය ආණ්ඩුවට නැතිලු. බලමු IMFද වාසුද වටින්නේ කියලා. එහෙම ඒවත් කියවෙනවා. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපත මහදන මුත්තගේ එළුවගේ කතාව අහලා නැති අය තාමත් ඉන්නවා සර්. කොහෙද බං ඉන්නේ කියලා අහනවා. වනජීවීකේ සර් කියලා තමයි කියන්නේ. එතකොට තවත් කාටුන් එකක් තියෙනවා. චීන නෞකාව මේ එන එකක් තිබෙනවා චිත්‍රය ඇඳලා IMF බෝඩ් එකත් උස්සගෙන ඉන්නවා මේ පැත්තට හරවගෙන. ඉන්දියාව එහා පැත්තෙන් ඉන්නවා සහනාධාර ලොකු පෙට්ටියකුත් බරට තියාගෙන.
චීනාව මට අත වනනවා මම එයාට බෑ බෑ කියනවා. ලංකාවේ මෙහා පැත්තෙන් ඉඳගෙන චීනට බෑ බෑ කියනවලු මේ පැත්තෙන් අත වනනකොට. ඔහොම තමයි ඒ කාට උනේ. ඇත්ත නැත්ත කවි පන්තියටයි අවධානය. රැකවරණය ඇතත් නිතරම උසාවියේ පාතාලයක වෙඩි තියලා පලා ගියේ. පිහි ඇනුමක් වුණා ඇතුළත පොලිසියේ මැරයෝ නිදල්ලේ හැසිරෙති සමාජයේ. කුඩුකාරයන් සිදු කරමින් එකට එක ඝාතන රැල්ල සිදු වී යන අයුරු දැක ඒවා මඩිනු බැරි වීමයි හිතට දුක නීතිය අනුව සාමය ගත යුතුය රැක. නීතිය අනුව සාමය රැකගත යුතුම වෙනවා. අපිට තන් තියෙන්නේ හිතේ දුක විතරයි බලන් ඉපම වෙන දේවල් දිහා. ජනාධිපති ජවිපේ හමුවීම කියන ගමන් මග තියෙනවා. හැබැයි ඉතින් අනුර කුමාර යන්නේ එකම ට්‍රැක් එකේ රවුමට එකම තැන කැරකෙනවා කියලා විතරයි පේන්න තියෙන්නේ. යන්න තියෙන්නේ අර පැත්තට. නමුත් මෙතන එක තැන කැරක් කැරක ඉන්නවා. තවමත් ඒ හමුව නම් සිදු වෙලා නැහැ. ලිපි ගනුදෙනුවක් එහෙම වෙනවා කියලා තමයි ඊයේ දවසේදී පුවත්පත්වල එහෙම වාර්තා කරලා තිබුණේ. අපි යනවා මව් බිම පුවත්පතට අවධානය යොමු කරන්නට. MD වීරත්නගේ මර්සිපාල කාඩුන් එක පොහොට්ටුව රනිල්ට ඡන්දය දුන්නේ අත්හදා බැලීමකටලු. අපි නම් ඔය අත්හදා බැලීම හැමදාම කරනවානේ කියලා කියන්නේ. ඉස්සරහටවත් ඉතින් ඒ අත්හදා බැලීම ටිකක් වෙනස් කරගන්න උත්සාහ කරොත් හරි වටී. ඔන්න තව තියෙනවා බස් එකක් යනවා සර්වපාක්ෂික ආණ්ඩුව. බස් එක දකුණු පැත්තට යනකොට මේ පැත්තෙන් ඉන්න අනුර කුමාර මහත්තයා බෑග් එකක් තියාගෙන හොරහින් වගේ බලාගෙන. හැබැයි ජනාධිපතිවරයා තමයි ඉන්නේ කොන්දොස්තරගේ රැස්සාවත් එක්ක. කොච්චර එන්න කිව්වත් බස් එකට නගින්නේ නෑ වගේ තමයි තියෙන්නේ. හැබැයි මේ බස් එකෙත් පොඩි විකෘතියක් තියෙනවා වගේ පේනවා නේද? මේ පැත්තෙන් සාමාන්‍යයෙන් බස් එකක දොරටුවක් තියෙන්නේ නෑනේ. අනිත් පැත්තේ ලංකාවේ බස් වල දොරටුව තියෙන්නේ නේද? සාමාන්‍යයෙන් ගත්තාම. නමුත් සර්වපාක්ෂික ආණ්ඩුව කියලා ඇඳලා තියෙන ඉඳන් දන්නේ නෑ. බස් එකේ දොරත් වෙනස් විදිහකට තමයි තියෙන්නේ. හොඳයි එහෙනම් අපි අවසාන වශයෙන් මව්බිම පුවත්පතේ පද 4ටයි යන්න සූදානම් වෙන්නේ. දවසේ පද 4. තෙල් මිල ගෑස් මිල සොච්චමකින් බස්සයි මල්ලක් පිරෙන්නම විදුලිය බිල උස්සයි. මල් වැසි පැතුවාට ලැබුණේ ගල් වැස්සයි මල්ලියේ බලාගෙන වැල් පාලම ලිස්සයි. අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙද්දිත් කිව්වේ ඒ වගේ කතාවක්නේ. කොහොම නමුත් වැල් පාලමක යන්න තියෙන්නේ කිව්වා දරුවත් වඩාගෙන. දරුවා කවුද කියලාත් පහුගිය දවස්වල විවිධ තැන්වලදී විවිධ කතා බහ ඇති වුණා. කොහොම නමුත් වැල් පාලම ලෙස්සයි මල්ලියේ බලාගෙන යන්න තියෙන්නේ හරිම පරිස්සමට. හැමදේම බොහොම පරිස්සමෙන් ඉන්න. මේ දවස්වල හැම පැත්තෙන්ම ප්‍රශ්නකාරී තත්ත්වයන් තිබෙනවා. ඒත් එක්කම ලෙඩ රෝග පැත්තෙන් බැලුවත් ඩෙන්ගු වගේ දේවල්, කොවිඩ් වගේ දේවල් ටිකක් වැඩි වෙමින් පවතිනවා. ඒක නිසා හැමෝම බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න. සෞඛ්‍ය අංශ කියන පිළිවෙත් වලට අනුව කටයුතු කරලා මේ දේවල් වලදී මෙදමු මේ වගේ වෙලාවක අපිට කරන්න තියෙන යුතුකම අපි ඉටු කරමින් රට වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරමු. හැමෝටම ජයග්‍රාහී දවසක්. අයබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.